සුබ දවසක්. අද අපි රියල් ලයිෆ් ටීවී තුලින් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර දැනුවත් වීම වැඩසටහනකටයි. එය ආහාර අපතේ යෑම සහ නාස්තිය අවම කිරීම පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. ඉතින් අපි අද ඒ සමරන්නේ International Day of Awareness of Food Loss and Food Waste 2021. ඉතින් මේ වැඩසටහනේ අරමුණ තමයි ඔබව දැනුවත් කිරීම, විශේෂයෙන්ම මේ තිරසාර අනාගතයකට තිරසාර සංවර්ධනයකට 2030 යන අරමුණු පාදක කරගෙන SDG 12 කියලා කියනවා. ඒ කියන්නේ 12 වෙනි එක. ඒ කියන්නේ Sustainable Consumption and Production කියන එක. ඒ සම්බන්ධව අපි කොහොමද අනාගත පරම්පරාවට මේ ආහාර අපතේ යාම සහ නාස්ති වීම අවම කරගෙන අපිට හොඳ අනාගත පරපුරක් ඔවුන්ට අනාගතය ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීමට තමයි අපි අද මේ කතා බහට දෙන්නේ. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මිස් සුජීවා ෆර්නැන්ඩෝ. ඇය සහකාර අධ්‍යක්ෂක, ඒ වගේම නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක, පරිසර දූෂණ පාලනය සහ රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය පරිසර අමාත්‍යාංශයේ දැනට කටයුතු කරන්නේ. ඉතින් ඇයව අපි පිළිගන්නවා අපේ කතා බහට. ආයුබෝවන් මිස් සුජීවා. ආයුබෝවන්. ඔව්, අපි මේ කතා බහේ ඇත්තටම පටන් ගන්න කලින්ම අපි පොඩ්ඩක් කතා කරමු ඔබ තුමිය කොහොමද මේ ආහාර තාක්ෂණය සහ ආහාර පද්ධති ආහාර නාස්ති අවම කිරීම සම්බන්ධව ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්නේ කියලා පොඩි හැඳින්වීමක් කරමු. ඔව්, බොහොම ස්තුතියි මිස් ජැස්මින් නානයක්කාර. ඉතින් අධ්‍යක්ෂ රියල් ලයිෆ් ආයතනය. මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මට ආරාධනා කිරීම ගැන. ඇත්තටම අපි පරිසර අමාත්‍යාංශය කියනකොහම අපි විතරම තිරසර සංවර්ධනය ගැන කතා කරන ආයතනයක්. එතකොට අපි තිරසර සංවර්ධන ඉලක්ක, අපි පරිසරයට සම්බන්ධ තිරසර ඉලක්ක ළඟා කර ගැනීම අපේ අමාත්‍යාංශ ප්‍රධාන අරමුණක්. එතකොට එතනදී ඔබතුමී ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තිරසර සංවර්ධන ඉලක්කවල අරමුණු වල 12 වෙනි අරමුණ. එතනදී අපි කියන්නේ වගකීමකින් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය කියන ඉලක්කේ අපි අපිට කියලා තියෙන අපිට තියෙන ටාගට් එක තමයි, නැත්නම් ඉලක්කය තමයි අපි 2030 වෙනකොට ආහාර අපද්‍රව්‍ය 50%කින් අඩු කරන්න ඕනේ. ඒක තමයි අපිට තිරසර ඉලක්කය අපිට ළඟා කරගත්ත යුත්තේ. ඉතින් ඒ සඳහා පරිසර අමාත්‍යාංශයේ විදිහට අපේ පරිසරයට අදාළ තිරසර අරමුණු ඉටු කර ගැනීමට තමයි අපි මේකෙදි සම්බන්ධ වෙන්නේ. ඒ විදිහට තමයි පරිසර අමාත්‍යාංශයේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොමත් ස්තුතියි ඔබගේ වටිනා කාලය සහ මේ දැනුම, ඔබගේ තියෙන මේ අත්දැකීම් සහ යෝජනා අපිත් එක්ක බෙදා ගන්න සම්බන්ධ වීම ගැන අපි සරලවම කතා කරොත් මොනවාද මේ ආහාර පද්ධති කියලා කියන්නේ? දැන් ආහාර පද්ධතියක් කියලා කියන්නේ ආහාර නිෂ්පාදනය කරන තැන ඉඳලා, කියන වගා බිමේ ඉඳලා නිෂ්පාදනය කරලා ඊට පස්සේ අපි ඒක ගේන්න ඕනේ වෙළඳ පොළට. ඒකට අපි ඒක ප්‍රවාහනය කරන්න ඕනේ. අපි කොහොමද මේක ආරක්ෂිතව ප්‍රවාහනය කරන්නේ? ඊට පස්සේ අපිට ඇවිල්ලා ගබඩා කරලා තියාගන්න. ඉතින් අපි මේක ප්‍රමිතියකින් ගබඩා කරලා තියා ගැනීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේක වෙළඳ පොළට ගෙනවා. වෙළඳ පොළට ගෙනල්ලා එතනින් අපි යනවා තොග වෙළඳාම් යනවා. තොග වෙළඳාම් වලින් අපි සිල්ලර වෙළඳාම් වලට යනවා. එතෙන්ට තමයි පාරිභෝගික ඇවිල්ලා මේ නිෂ්පාදන ලබා ගන්න, ආහාර නිෂ්පාදන ලබා ගන්න. ඊට පස්සේ ඔහු ගෙදර ගෙනියලා පරිභෝජනය කරලා අපි අපේ විතර යම්කිසි කොටසක් බහැර කරනවා. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාදාමයට තමයි අපි ආහාර පද්ධතියක් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේක සඳහා බලපාන සාධක ගොඩක් තියෙනවා. මේකෙදි එකක් තමයි අපි ආහාර සැපයුම් දාමය. නැත්නම් අපි කියන ෆුඩ් සප්ලයි චේන් කියලා. ඉතින් එතනදී සමහර වෙලාවට අපි ෆුඩ් සප්ලයි චේන් එක නැත්නම් ආහාර සැපයුම් දාමය සමහර දැන් අපි ගමක් ඇතුලේ ගත්තොත් එහෙම අපි ගම ඇතුලේ නිෂ්පාදනය කරද්දී එදිනෙදා ඒගොල්ලන්ම ගම ඇතුලේ මේක බෙදා ගන්න වෙන්න පුළුවන්. පිටින් ආහාර එනවා අඩුයි, බොහොම අඩුයි. එතකොට අපි මේකද කියන අපි ආහාර සැපයුම් දාන ඉතාමත්ම කෙටි, සප්ලයි චේන් එක කෙටි. එහෙම නැත්නම් අපි ගමේ නිපදවන ආහාරය අපි සමහර නගරයට ගෙනියනවා. නගරයට ගෙනියනකොට අපිට ගොඩක් මේක සංකීර්ණයි. අපි ගමෙන් ඊට පස්සේ ප්‍රවාහනය කරන සමහර ආර්ථික වෙළඳ මධ්‍යස්ථානකට ගෙනියන්න ඕනේ. එතනින් තව නගරයකට ගේන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙනකොට මේක තව සංකීර්ණ වෙලා පුළුවන්. ඒතර ආහාර දාමයේ මේ ෆුඩ් සිස්ටම් මේක කොටසක්. නැත්නම් ආහාර පද්ධතියේ කොටසක් තමයි මේ ආහාර සැපයුම් දාමය. ඊට අමතරව මෙතනදී බලපානවා පුද්ගලයන්ගේ හැසිරීම. කොහොමද මේ පාරිභෝගිකයා හැසිරෙන්නේ? එතකොට පාරිභෝගිකයාට සමහර විට ඔහුගේ රුචි අරුචිකම් තියෙනවා. කැමැති අකමැති දේවල් තියෙනවා. එතකොට ඔහු මිලදී ගැනීමේදී මේ වගේ හැසිරෙන්නේ කොහොමද? ඒක. ඒ වගේම තමයි පුද්ගලයන්ගේ තියෙන ආදායම් මට්ටම. ඔවුන්ට purchasing ability කියලා කියන නැත්නම් සල්ලි කොච්චර තියෙනවද මේවා මිලදී ගන්න ආහාර. ඉතින් ඒවා. එතකොට හැසිරීම රටාව රුචිකත්වය සල්ලි කොයිතරම් තියෙනවද? ඒ වගේ ඒවා
අපි බලපානවා. අනිත් එක තමයි මේ පරිසරයත් බලපානවා. දැන් අපි ආහාර මිලදී ගන්න අපි යන්නේ සමහරට එළවලු පළතුරු මස් මාළු වගේ දෙයක් න අපි වෙළඳ පොළට මිලදී ගන්න යනවා. එහෙම නැත්නම් පිසුව ආහාර ගන්න නම් අපි හෝටලයකට නැත්නම් ආපන ශාලාවකට යනවා. එතන පරිසරය කොහොමද? ආහාර පද්ධතියට බලපාන බාහිර සාධකයක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි අපි දේශගුණ විපර්යාස. ඒ කියන්නේ අපි බලපෑම කාලගුණයේ දේශගුණයේ කොහොමද බලපාන? එතන තමන්ගේ වගාව නැති වෙලා යන්න පුළුවන්. විනාශ වෙන්න පුළුවන්. එහෙම වුණාම ආහාර පද්ධතිය පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඊළඟට ලෝක වෙළඳ පොළ දැන් අපි පිට රටින් ආහාර එනවා නම් ආනයනය කරනවා නම් අපි ලෝක වෙළඳ පොළේ මට්ටමත් එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ? ඒ වගේම මේ නාගරීකරණයත් එක්ක. එතකොට ආය මිනිස්සුන්ගේ ප්‍රතිචාරකම් වෙනස් වෙනවා. ඔවුන්ගේ ජීවන රටාව වෙනස් වෙනකොට මේ ෆුඩ් සිස්ටම් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බාහිරව බලපාන කරුණුත් තියෙනවා. මේක ඇතුළේ බලපාන අභ්‍යන්තර කරුණුත් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම ආහාර නිෂ්පාදනයේ ඉඳලා පාරිභෝගික අතට යනකම් දැක්වෙන සියලුම ක්‍රියාදාමයට තමයි ෆුඩ් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඉතින් අපි ලංකාවේ ගත්තොත් එහෙනම් අපි දන්නවා ගම් මට්ටමේ නම් අපි අපේ ගෙවත්තේ හැදෙන දෙයක් අපි එහා ගෙදර එක්කනට දෙන්න පුළුවන්. නැත්නම් එතන ගමේ වෙළඳ පොලේ විකුණ ගන්න පුළුවන් ඒ වගේ. ඊට පස්සේ අපි රජයෙන් පවත්වාගෙන යන වෙළඳ පොළවල් තියෙනවා. මේ ගොවි පොළවල් තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන ගොවි පොළවල් තියෙනවා. හේන් වගාවල් තියෙනවා. කුඹුරු තියෙනවා. සමහරලාට දැන් අපි කුඹුරු වල මේ එක කන්නේක අපි වී වගා කරලා ඊළඟ කන්නේ අපි එළවලු වගා කරනවා. ඉතින් එතකොට මේවා මේ ගම මේ ප්‍රදේශවල වැළවි වෙන්නත් පුළුවන් නැත්නම් ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයකට එවිල්ලා නගරයට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි සුපර් මාකට් චේන් එකේ දැන් අලුත් ක්‍රමවේදයක් තියෙනවා. ඔවුන් විසින් සමහර ගොවියන්ට යම්කිසි පහසුකම් සැලසලා ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නවා. නැත්නම් සුපර් මාකට් වලම තියෙනවා ඔවුන්ටම අයිති ගොවි පළවල්. ඒ වගේම පිට රට යවන ආහාර දැන් අපි පළතුරු වගේ පිට රට යවන ක්‍රමවේදයක් තියෙනවා. ඒතර ඒ ස්ථාන විශේෂිත ගොවි පළවලුත් තියෙනවා. ඒ අපි ආහාර පළතුරු ගැන බැලුවොත් ඊට බැලුවොත් අපි මස් මාළු කිරි බිත්තර වගේ දේවල් ගත්තොත් දීවර සංස්ථාව ඒ වගේ රජයේ ආයතන මැදිහත් වෙනවා මේ සමග ඒ වගේම පෞද්ගලික අංශය මගනුත් කරනවා. ඒතරත් ඒ වගේ කුඩා මධ්‍යම විශාල පරිමාණයේ වෙළඳුම් ඒ ක්‍රමවේද වලට තමයි මේක මේ ආහාර දාමේ නැත්තම් ආහාර සැපයුම් දාමේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ තමයි විශේෂයෙන්ම රාජ්‍ය ආයතනත් සම්බන්ධ වෙනවා. පෞද්ගලික අංශය සමහර සංගම් ගොවි සංවිධාන ඒ වගේ සංවිධාන වලින් තමයි මේ රට පුරා මේක දාමයක් විදිහට මේ සැපයුම් ජාලය ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම දැන් මේ ගැන ලොකු කොටසක් තියෙනවා අපි ජනතාව විදියට ඒ වගේම පාරිභෝගිකයෝ විදියට දැනුවත් වෙන්න මේ අපේ ආහාර අපි කොහොමද ලබා ගන්න කියලා. මේක ඉතාමත්ම සංකීර්ණ මේ පද්ධතියක් නේද? එතකොට ගොවි පොලේ සිට අපේ නිවස දක්වාම මේ ආහාර මේ නිෂ්පාදනය අපේ ළඟට ලැබෙන තුරු මේක ලොකු ක්‍රියාදාමයක්. ඉතින් මේ වෙද්දී ඉතින් මේ නාස්ති වීම හැම කොටසකින්ම වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහනයේදී වෙන්න පුළුවන්, වගාබිමේදී වෙන්න පුළුවන් නේද? වගේදී වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කොයිතරම් දුරට වැදගත් වෙනවද මේ දැනුවත් වීම, මේ ආහාර නාස්ති වීම, අපතේ යෑම ගැන වැදගත් මේ දැනුවත් වීම කොච්චර දුරට වැදගත් වෙනවද මේ අපේ වගේ රටක විශේෂයෙන්ම අපේ අනාගතයේ තියෙන රිස්ක් එක. ඒ කියන්නේ අවදානම ආහාර හිඟවීම සහ ආහාර අවම වීමේ තියෙන අවදානමත් එක්ක බලද්දී අපේ මේ දැනුවත් වීම වැදගත් වීම මොකක්ද මේ සම්බන්ධව කියලා ඔබ විස්තර කරන්න. ඔව් ඒක තමයි. අපි දැන් මේ අපි අපේ රට තුළට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි මුළු ලෝකෙම තත්ත්වය බැලුවොත් එහෙම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියන විදිහට අපි ලෝකේ පුරාම නිෂ්පාදනය වන ආහාර වලින් 3න් එකක් නාස්ති වෙනවා. විනාශ වෙලා යනවා. ඒකට කියන්නේ එක විශාල ප්‍රමාණයක්. ලොකු ආර්ථික හානියක්. ඉතින් ඒ වගේම ඒගොල්ලන් ගණන් හදලා තියෙනවා මේක අවුරුද්දකට ආහාර මෙට්‍රික් ටොන් බිලියන් 3.1ක් කියලා. ඒ තරම් ප්‍රමාණයක් ආහාර නාස්ති වෙනවා. එතකොට අපි දැන් ඒක ලංකාවට ආවොත් එහෙම ලංකාවේ සාමාන්‍යයෙන් 40%ක් මේ ගොවි බිමේ ඉඳලා ප්‍රවාහණයක් අපි නම් මේ පසු අස්වැන්නෙන් පස්සේ නැත්නම් පෝස්ට් හාවර්ස්ට් ලොස් එක කියන එක අපි 40%ක්. ඒ කියන්නේ අපි ගොවි බිමේ ඉඳලා අපි පාරිභෝගිකයන්ට 40%ක් අපි නිෂ්පාදනය විනාශ වෙනවා. ලොකු ආර්ථික හානියක්. මොකද ගොවියා ගොඩක් මහන්සි වෙනවා මේ සඳහා විශාල මුදලක් වැය කරනවා. ස්වාභාවික සම්පත් විශාල ප්‍රමාණයක් මේ සඳහා යොදවනවා. ඒක ලොකු පාරිශ්‍රමික සහ ආර්ථික හානියක් මෙතන තියෙන 40%ක්. ඉතින් අපි මේක අඩු කරගන්න කුඩා ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. දැන්වත් ක්‍රියාමාර්ග ගන්න. නමුත් තව දුරටත් මේක වැඩි දියුණු කිරීම වැදගත්. ඒ වගේම තමයි ගණනය කරලා තියෙනවා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලංකාවේ අපේ කණ්ඩායම් එකතු වෙලා අපේ ලංකාවේ ෆුඩ් ලොස් එක නැත්නම් ආහාර කොච්චර ප්‍රමාණයක් පිසු ආහාර කොච්චර ප්‍රමාණයක් අපත යනවද කියලා ඒක දවසකට මෙට්‍රික් ටොන් 3900ක් විතර. ඒ ප්‍රමාණයක් අපි ආහාර අපත යනවා. ඒකෝට පේනවා දැන් අපි
එළවලු ඉඳලා පෙරත පොළට එනකොට කොච්චර ප්‍රමාණයක්ද ඊට පස්සේ අපි පරිභෝජනයට ගියාම කොයිතරම් ප්‍රමාණයක් විනාශ වෙනවද ඒකින්ද අපි විශාල ආර්ථික හානියක් අපි කරගන්නවා ඉතින් ඒකින්ද අපි අදම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක නවත්ව ගන්න. එතකොට දැන් අනිත් එක තමයි අපි ලෝකේ ගත්තොත් එහෙම ලෝකේ සාමාන්‍යයෙන් හැම 9 දෙනෙකුගෙම එක්කෙනෙක්ම ඉන්නේ කුසගින්නේ. ඒතර කුසගින්නේ ඉන්න ජනතාව ගත්තාම මිලියන 821ක් කුසගින්නේ ඉන්නවා ලෝක ජනතාව. ඒකෙන් අපි ආසියානු රටවල් වල ගත්තොත් මිලියන 515ක් කුසගින්නේ ඉන්නවා. ඒතර අපි කොහොම හැම 9 දෙනෙකුගෙම එක්කෙනෙක් කුසගින්නේ ඉන්නවා කියලා. එතකොට මේ පිළිබඳව අපි දර්ශකයක් එලි දක්වලා තියෙන ලෝකෙවලම අපි එකට කියනවා හංගර් ඉන්ඩෙක්ස් එක නැත්නම් කුසගින්න පිළිබඳව තියෙන දර්ශකය. ඒකෙදි අපි ඉන්නේ 64 වෙනි තැන රටවල් 107කින්. ඒ කියන්නේ අපිත් කියන්නේ අපිත් 100ට මධ්‍යස්ථ මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ තරමක කුසගින්න සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වෙච්ච රටක නෙවෙයි ඉන්නේ. අපිටත් යම්කිසි ආහාර විගතාවය තියෙන රටක් විදිහට තමයි අපිත් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒකකින්ද අපි අනිවාර්යයෙන්ම මේ තරම් අපිත් දන්නවා ලංකාවෙත් අපි දන්නවා ආහාර මුලින්ම ලැබෙන කොටස් ඉන්නවා. ඉතින් ඒකකොට එහෙම තියෙද්දි මේ කරන ආස්ති ඉතාමත්ම විනාශයක්. ඉතින් ඒකින්ද අපිට පුළුවන් හැම පියවරකදීම ආහාර නාස්තිය අවම කරගන්න කටයුතු කරන්න. ඉතින් මම හිතන්නේ මේක ලොකු දැනුවත් වීමක් සහ මේ දැනුවත් වීම වැඩසටහන ඉතාම වැදගත් හැම දිනාටම විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයන් විදියට මේ වගේ වකවානුක විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වයට එක්ක රටේ තියෙන ආහාර දාමය සහ මේ ආහාර සපයුම් දාමය හරියට ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට ඉතින් ඒක නිසාත් ගොඩක් වෙලාවට මේ ආහාර අපිට යෑම සහ නාස්තිය වීම සිදු වෙනවා නිරතුරුවම. ඉතින් විශේෂයෙන්ම මේ වෙගේ වකවානුවක අපි සියලු දෙනාම දැනුවත් වී යුතු දෙයක් තමයි මේ වැදගත්ම වෙන්නේ. මොකද ලෝකයේ ගොඩක් දෙනා ශ්‍රී ලංකාව ඇතුළුව කුසගින්නෙන් ඉන්න පිරිසක් ලෝකයේ සිටිනවා, ලංකාවෙත් සිටිනවා. ඉතින් මේ වගේ අවස්ථාවක විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න උන්ට ආහාර කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒකත් එක්ක බලද්දී අපි පටන් ගමු ඉස්සෙල්ලාම මේ අපි ගෘහ මට්ටමින් පටන් ගත්තොත් ගෘහණියක් විදියට කොහොමද ඔබ උන්ට දැනුවත් කරන්නේ මේ නාස්තිය සහ ආහාර නාස්තිය සහ ආහාර අපතේ යම අවම කරගන්නේ කොයි විදියටද කියන එක ඔබ දැනුවත් කරන්නේ කොහොමද? ඔව්. දැන් අපි ගෘහණියක් ගත්තාම නිවසකදී අපි ඇත්තටම ගෘහණිය මේ පිළිබඳව හොඳට දැනුවත් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම ගෘහණිය බලන්න ඕනේ. අපි දැන් වෙළඳ පොළට ගිහිල්ලා අපි ආහාර මිලදී ගන්නවා. එතකොට මිලදී ගන්නකොට අපි බලන්න ඕනේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? අපි කොයිතරම් කාලයකටද ආහාර මිලදී ගන්නේ? සතියකටද මාසයකටද නැත්නම් දවස් දෙක තුනකටද කියන එක අපි කල්පනා කරන්නේ. කල්පනා කරලා ඒ අනුව තමයි අපි ආහාර මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අපි වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා නාස්ති වෙලා යනවා. ඊට පස්සේ බලන්න ඕනේ අපි ආහාර ගේනවා නම් අපිට කල් තබා ගැනීම පහසුකම් තියෙනවද? අපි හිතමුකෝ අපිට ශීතකරණයක් තියෙනවද? ඒ ශීතකරණ ඉඩ ප්‍රමාණය ඇතිද මේ ටික ඔක්කොම දාලා තියන්න. දැන් සමහර අපි එච්චර හිතන්නේ නැහැ. ඊළඟට අපි වෙළඳ පොළට ගියාම සමහරලාට කියනවා අද මොන හරි දෙයක් ලාභයි. තක්කාලි ලාභයි. අපි හිතමු සරලව. ඉතින් ඒ වගේ මොන හරි දෙයක් ලාභයි කොහොමද හිතනවා. එහෙනම් මම අද කිලෝ 4-5ක් මේකෙන් ගන්න ඕනේ කියලා ගන්නවා. ගෙනාපුවාම සමහර විට ඒක පාවිච්චි කරන්නේ අහ කියන වෙන්න පුළුවන්. හැබැයි ඉතින් Tamanට කවුට හරි දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඉතින් සමහරවිට එහෙම ගෙනල්ලා මේ නාස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒකෙන් මිලදී ගැනීමේදී හොඳටම කල්පනා කරන්න ඕනේ අපි කොච්චර ප්‍රමාණයක් කොයිතරම් කාලයකට මිලදී ගන්න අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්ද? ඒක බලලා ඒක කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අපි ගේනකොට සමහරලාට ඔය බෑග් වල දාලා නිකන් මේ එන්නගෙන අපි එනවා. එතකොට සමහරට වාහනේ දේව තැලෙනවා. ඊට පස්සේ ඒක විදිහට වෙලා සමහරට අපි ගෙදරට ගේනකොටම අපි ගත්ත ආහාර වලින් යම්කිසි ප්‍රමාණයක් නාස්ති වෙලා. ඒකෝනේ ඒක කන්න බැරුව අපි දැන් පළතුරු වගේ නම් තැළුණොත් අපි ඒකට සිසි කරන්න එපා. එතකොට අපි එතනින්ම අපි නාස්තිය පටන් ගන්නවා. ඊට පස්සේ අපි යනවා උයන් පියුම් කරන්න. යොම් පියුම් කරන්න යනකොටත් අපි දැන් බලන්න ඕනේ අපි දැන් සාමාන්‍ය පවුලේ රුචිකත්වය ගැන ගෘහණියට යම්කිසි අවබෝධයක් තියන්න ඕනේ. ඉතින් සමහර කන්න කැමති ඒවා තියෙනවා, කැමති නැති ඒවා තියෙනවා. නමුත් ඉතින් පෝෂ්‍යදාය ආහාර වේලක් දරුවෝ කොහොම හරි ඉන්ෆ්ලුවෙන්ස් කරලා කැමති අකමැති ටිකක් වෙනස් කරලා හදලා දෙන්න ඕනේ. තමයි. නමුත් සමහර වෙලාවට එහෙම රුචිකත්වය ගැන බලන්න ඕනේ. ඒකට දැන් ඒ විදිහට අනිත් එක ඉතින් රසට කෑම උයන්න පුළුවන් වෙන්නත් ඕනේ. දැන් අපි හරියට හොඳට උයා ගන්න බැරි වුණොත් දැන් කන්න කැමති වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අපිට ඒක විසි කරන්න ඕනේ. අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ආහාර පිළියෙල කිරීම. එතකොට අපි දැන් මේකේ අපි සුද්ධ කරනකොට සමහරලාට අනවශ්‍ය විදිහට අපි පළතුරු කොටස්, සෙල්වල කොටස් විනාශ කරනවා. ඒත් එතනනුත් අපි ලොකු මුදලක් මේ අහක දාන්නේ. මේ ඔක්කොම සල්ලි. එතකොට අපි පිළියෙල කරන්න එක. ඊළඟට අපි ගබඩා කරනකොටත් අපි බලන්න ඕනේ අපේ ශීතකරණය ගබඩා කරන්න ඕනේ නම් එහෙම. එහෙම නැත්නම් අපි හිතමුකෝ වියලි ආහාර ද්‍රව්‍ය අපි කොහොමද මීයෝ හරිය වෙලත් කෘමි සතුන්ගේ උදුරු වලින් තොරව අපි කොහොමද ආරක්ෂා කරලා තියන්නේ? සමහරවිට අපි දන්නවා පිටි ගෙනාලා තියෙනවා මාස 3-4කට ඉස්සෙල්ලා ඔන්න ගොල්ලෝ කාලා. ඊට පස්සේ නැත්නම් සමහර ඒවා මීයෝ කාලා. ඉතින් ඊට පස්සේ අපිට ඒක ඔක්කොම විසික් කරන්න වෙනවා.
ඊළඟට අපි පළතුරු ටික තියලා ගියා ඒක කාලයි සත්තු. ඉතින් ඒ වගේ අපි කෘමි උදුරු වලින් මීයන්ගෙන් එහෙමගේ ආරක්ෂාව නැතුව අපි ගබඩා කරලා තියාගැනීමක් ඉතාමත්ම වැදගත්. ඊළඟට අපි සැරින් සැරේ අපි හැම වෙලෙම පාවිච්චි කරන්න ඕන අපි කලින් ගෙන අපිට. දැන් සමහරලාට ගිහිල්ලා අපි කබඩ් එකේ ඔක්කොම ගොඩ ගහලා තියෙනවා. ඉස්සරහින් තියෙන තියෙන ටික ගන්න පිටිපස්සෙව දැන් කාලයක් කල් බැලලා එක්ස්පයරි ඩේට් එකට ගිහිල්ලා. සමහරනේ එතකොට අපිට ඒ ටික විසි කරන්න වෙනවා. ඉතින් සමහර වෙලාවට අපි වෙන්නේ අනිත් එක තමයි අපි වෙළඳ පොළට යනකොට අපි හොඳට ගෙදර තියෙන බඩු ටික අධ්‍යයනය කරලා ලයිස්තුවක් අරන් යන්න ඕනේ. එතකොට තමයි අපි අවශ්‍ය ටික විතරක් ගේන්නේ. එහෙම නැතුව අපි මතකෙන් ගියොත් එහෙම සමහරලාට තියෙන දෙයක්ම ආයෙ ගෙනල්ලා. සමහරට අවශ්‍ය දෙයක් ගෙනල්ලා නැහැ. එතකොට අපි එහෙම වුණාම ආහාර නාස්ති වෙනවා. ඉතින් හැම ගෘහිණියට ලොකු වගකීමක් තියෙනවා මේ සඳහා. තමන්ගේ වෙළඳ පොළට යන්න ඉස්සෙල්ලා ලයිස්තුවක් හදා ගන්නවා. එතනට ගිහිල්ලා කල්පනාවෙන් මේ වෙලදී ගන්නවා වෙළඳ පොළ මේ අපි හිතනවා ඒකේ අපි ට්‍රික්ස් තියෙනවා වෙළඳ පොළ මේ අපි යම් අපි නිකන් මේ වෙනස් කරන අපි මේ ඉන්ෆ්ලුවෙන්ස් කරන දේවල් වෙළඳ පොළේ තිබුණා කියලා ලාභයට දෙනවා කියලා එහෙම අපි ගන්න හොඳ නෑ අවශ්‍ය නැත්නම් අපිට ඉතින් ඒ වගේ කරලා අපි ගෙනල්ලා නියමිතව ගබඩා කරලා කියලා යොමු කරලා අපි එහෙම බැහැර කරන්න ඕනේ. එතකොට අපි හිතමු මෙහෙම අපිට දැන් සමහරලාට කෑම මොන හරි ඉතුරු වෙනවා. දැන් ඉස්සර නම් අපි හිතමු බත් ඉතුරුනොත් එහෙම බත් වේලලා කුඩු කරලා අග්ගලා හදන රස කැවිල්ලක් හදනවා. ඉතින් දැන් ඒ වගේම අපිට තක්කාලි දැන් වැඩිපුර තියෙනවා. ඉතින් ගෘහිණියට පුළුවන් ඒකෙන් සෝස් එකක් හදාගන්න, ජෑම් ටිකක් හදාගන්න. ඉතින් ඒ වගේ Tamanට ඉතුරු වෙන දෙයක් මේ තව දෙයක් කරන්න පුළුවන්. අපිට හැම ඉතුරු වෙන ආහාරයකින් දැන් ඉස්සර කාලේ නම් ඔය දියබත් වගේ දේවල් ගන්න බත් ටික ඉතුරුනොත් අපි ඒකද ඊට ගොඩක් ගුණෙන් වැඩි ආහාරයක් හදාගන්නවා. ඉතින් මේ ඉතුරු වෙන දේවල් ඊළඟට අපිට මොනවා හරි දෙයක් කරන්න අපිට වේලලා මේක කල් තියාගන්න පුළුවන්. සමහරලාට චට්නි එකක් හදලා. එහෙම නැත්නම් ඒ වගේ යම්කිසි ආහාරයක් අච්චාරුවක් හදලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැන ගෘහිණිය ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට හිතා ගන්න ඕන මම මේ ගෙදර කිසිම ආහාරයක් මම අහක දාන්නේ නැහැ. සම්පූර්ණයෙන් මම ගේන ටික සම්පූර්ණයෙන් පරිභෝජනය කරගන්න. ඉතුරු නේවනු මම ආහාරය සඳහා යමක් හදා ගන්නවා කියන අරමුණේ හිටියොත් මම හිතන්නේ ලේසියෙන්ම ගෘහිණියට පුළුවන් වෙනවා ආහාර මේ ආරක්ෂා කරන්න. ඊළඟට තමයි දැන් අපි යම්කිසි පොතු ඒ වගේ දේවල් මේ දැන් ඉස්සර කාලේ සමහර වෙලවලු තියෙනවා අපිට තිබු වැටකුළු පොතු වෙලුනොත් හදනවා තව මැල්ලුම. ඒක හරිම පෝෂ්‍යදායකයි. සමහරවිට අපි ඒවා ගැන හිතන්නේ ඒ ගොඩක් අපි අපේ සාම්ප්‍රදායික ක්‍රමවේද බලපුවාම අපි හුද සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙලා හිටියේ ඒ වගේ අපි නොදන්න දේවල් ඒවා ඒ දැනුමත් අපි ගෘහිණියන් එකතු කරගන්න ඕනේ. දැන් සමහරට වැඩසටහන් වලින් වෙන්න පුළුවන් පොත්පත් වලින් වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ අපි ආහාර පද්ධතියට හරි හොඳ සෞඛ්‍ය සම්පන්නව තියාගන්නත් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් ඊළඟට යම් කිසි අපතේ දැමිය යුතුම කොටසක් තියෙනවා නම් අපිට පුළුවන් ඒකෙන් කොම්පෝස්ට් ටිකක් හදාගන්න. ඒ කියන්නේ ඒක දිරන්න හැරලා පොහොර ටිකක් හදාගන්න. ඒතර ඒකෙන් පුළුවන් අපේ ගෙදර වගා කරගන්න. අනිත් ඒ ගොඩක් වෙලාවට අපිට ගෙදර පෝච්චි 4-5ක අපිට මිරිස් පැලයක්, මාළු මිරිස් පැලයක්, බණ්ඩක්ක ගහක්, බඩු ගහක් හදාගන්න පුළුවන්. ඒකෙන් Tamanට එදිනෙදා සෑහෙන එළවලුවක් මේ අනිත් එක පලා වර්ගයක්, කෝප්පවල මොනවා හරි ලේසියෙන් හදාගන්න පුළුවන් පැෂන් ෆෘට් වල. වැඩි අමාරුවක් නැහැ. ඒ වගේ කෝවක්කා. ඒ වගේ දෙයක් අපිට හදා ගන්නත් පුළුවන්. එතකොට අපිට ගෙදරදීම එළවලු ටික සපයා ගන්නත් පුළුවන්. නාස්ති වෙන්නේත් නැහැ. ගහේම තියෙන අපේ අවශ්‍ය ටික විතරයි කඩලා ගන්න. වෙළඳ පොලින් ගියනකොට අර තැලිලා පොඩි වෙලා අහක දාන කොටස යන්නේත් නැහැ. ඊටාම නැවුම් දෙයක් අපිට අපේම කාබනිකව ගෙදරින් එන පොහොර ටිකම දාලා අපිට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම හිතන්නේ ගෘහිණිය ටිකක් කල්පනා කරොත් එයාගේ ආර්ථිකයට ලොකු වාසියක් ගන්න පුළුවන්. අනිත් එක තමයි හැම මාසෙකම ඉවර වෙනකොට බලන්න. මම එළවලු වලට කොච්චර වියදම් කරාද? ඒකෙන් මම කොච්චර අහක දැම්මද? අපි කොච්චර මීයෝ කාලා අයින් කරන්න උනාද? තැලිලා පොඩි වෙලා අයින් කරාද? දැන් මම මේ ඊළඟ මාසෙ මොනවද ගත යුතු ක්‍රියාමාර්ග? ඊළඟ මාසෙම මේ ගිය වියදම තව අඩු කරගන්නේ කොහොමද? එහෙම කල්පනා කරලා මාස 3ක් විතර එක දිගට යම්කිසි නියාමනයක් කරලා බැලුවොත් එහෙම ගෘහිණියට හොඳට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ තියෙන අඩුපාඩු මොනවද? කොයි තැනද අපි වැඩි දියුණු කරගන්න ඕනේ? එහෙම හිතාගත්තාම ගෘහිණියට පුළුවන් වෙනවා තමන්ගේ ආර්ථිකය තමන්ගේ පර්ස් එක බොහොම හොඳින් ආරක්ෂා කරගෙන තමන්ගේ පවුලට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීලා අනිත් එක අපි මේ රටක් විදිහට නැත්තම් මුළු ලෝකයක් විදිහට මේ යන අපේ ටාගට් එකට අපි මේ ආහාර අපද්‍රව්‍ය අවම කිරීමේ ව්‍යාපාරයට ලොකු සහයෝගයක් දෙන්න. ඉතින් මම හිතන්නේ ගෙදරින් හොඳටම මේක පටන් ගන්න පුළුවන්. තව එක කරුණක් මම කියන්න ඕනේ දැන් දරුවන්ට අපි හැමතිස්සෙම කියන්න ඕනේ අපි පුළුවන් තරමක් තමයි බෙදා ගන්න ඕනේ. කෑම බෙදලා භාගයට ඒක විසි කරන්න කවදාකවත් දරුවෝ පුරුදු කරන්න හොඳ නැහැ. අපි පොඩි කාලේ අපිට කිව්ව බත් ඇටයක්වත් බිම්ම දාන්න එපා කියලා. ඒ කියන්නේ ලෝභකමට නෙමෙයි. නැත්නම් බත් නැතිකමට නෙමෙයි. බත් තියෙනවා. හාල් උණු තරගේ දවසක තිබුණා. ඒකද නමුත් අපි ඒක ලොකු ඒ ගොවියට කරන ලොකු අගෞරවයක්. ඔහුගේ ශක්තියට ශ්‍රමයට කරන ලොකු අගෞරවයක්. අනිත් එක අපි මේ ආර්ථික හානියක් මේ කරන්නේ. ඉතින් අපිට අවශ්‍ය බත් ටික හරි ප්‍රමාණයක් බෙදාගෙන කෑව අපිට මදි නම් අපි තව බෙදාගෙන කන්න පුළුවන්. ඒක තමයි උගන්වන්නේ. ඉතුරු කරන්න එපා කියන්නේ.
අනිත් එක තමයි අපි ගියාම මගුල් ගෙදරකට ගියොත් අපි තව තැනකට ගියොත් හෝටල් එකකට ගියොත් අපි අපිට අවශ්‍ය දේ විතරක් තෝරලා බේරලා බෙදා ගන්න ඕනේ. අපි දැක්ක කියලා ආස හිතුණා කියලා අපි ඔක්කොම බෙදාගත්තට අපි දන්නවා අපිට ඒක කන්න බෑ. ඒක ලොකු දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවල්ලාට මගුල් ගෙදරකට එයින් පස්සේ පුදුම විදිහට පිඟන් වල කෑම ඉතුරු වෙලා නැහැ. කන්න පුළුවන් වෙයි කියලා හිතලා දැක්කම ආස හිතලා බෙදාගත්තට කන්න බෑ. අපිට කන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක් විතරයි. අපි ඉස්සෙල්ලා පොඩි ප්‍රමාණයක් කාලා බලලා තව කන්න පුළුවන් අපිට 5 සැරයක් හරි 10 සැරයක් හරි බෙදාගෙන කන්න පුළුවන්. අන්නේ පුරුද්ද මම හිතන්නේ මේ පුරුද්දත් දරුවන්ට ගොහණියක් විදිහට උගන්වන්න ඕනේ. ගෙදර විනාශ කරන්නත් එපා දරුවනේ. පිට ගියාම හෝටල් එකකට ගියත් තමන්ගේ යාළුවෙක් ගෙදරකට ගියත් පාසලේ දුන්නත් වෙළඳ පොලේ තැනකට ගියත් අපි තමන්ට අවශ්‍ය ප්‍රමාණය බෙදාගෙන කාලා ආහාර නාස්ති කරන්න එපා කියන පණිවිඩෙත් මම හිතන්නේ ගෘහණියක් දරුවන්ට ලබා දෙන්න ඕනේ. එතකොට අපිට මේ සඳහා ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මම දැන් විශේෂයෙන්ම මේ කතාව තුළ ඉතාමත් වැදගත්ම කොටසක් තමයි මේ අපි ගෘහණිය විශේෂයෙන්ම දැනුවත් කිරීම සහ පවුලේ ඒකකයක් තුළ ඉන්න ඒ සමාජිකයන් දරුවන් නේද? පවුලේ අනිත් අය හැම කෙනාම මේ ගැන දැනුවත් විය යුතුයි. කොහොමද අපි එදිනදා ජීවිතය තුළ එදිනදා අපි පරිභෝජනයට ගන්න ආහාර කොහොමද අපි ක්‍රමවේදයක් අනුව ඒක ආරක්ෂා කරගන්නේ සහ නාස්තිය අවම කරන්නේ කියන එක. අනිත් එක තමයි මමත් තම දෙයක් එකතු කරන්න කැමති විශේෂයෙන් මේ ගොඩක් අය පවුලක් විදිහට පුරුදු වෙලා ඉන්නවා මේ රෙස්ටොරන්ට් එකකින් එහෙම නැත්නම් වෙනත් පිටින් ආහාර ගැනීම ගේන එක සහ ඒ එළියෙන් පරිභෝජනය කරන්න එක්ක සතියකට දවසක් වෙන්න පුළුවන් නැත්නම් දවස් කිහිපයක් වෙන්න පුළුවන්. ඉතින් එතකන ඒ වෙනකොට බැලිය යුතු දෙයක් තමයි විශේෂයෙන්ම තමන් ගෙදර යම්කිසි දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ දේ අහක දාලා අලුතෙන් දෙයක් ගෙනල්ලා පරිභෝජනය කරන්න කලින් ඒ ගැන හිතන්න. මේ විශේෂයෙන්ම නිවසේදී සකසා ගන්න ආහාර ඊටාම සුරක්ෂිතභාවයෙන් යුතුයි, පෝෂදායකකමින් යුතුයි සහ ඉතින් රසකාරක වලින් තොරයි. ඉතින් ඒක නිසා තමන්ගේ පෝෂණ තත්ත්වය සහ නිරෝගීකම ගැන හිතනවා නම් විශේෂයෙන්ම අපි නිවසේදී සදාගත ආහාර වලට යොමු වෙන එක තමයි ඉතාමත් සුදුසු වන්නේ. ඉතින් බොහොම ස්තුතියි. මම හිතන්නේ මේක වැදගත්ම කොටසක් අපි කතා කරේ මිස් සුචීව. ඉතින් ඒකත් එක්කම දැනගන්න කැමතියි මේ අපි එතනින් එහාට ගියොත් දැන් නාස්තිය කියන දේ වළක්වන්න අවශ්‍යයි අපි පරිභෝජනය කරන එක තුල. නමුත් එතනින් එහාට ගියාම මේ අපිට යම්කිසි අවස්ථාවක් එනවා මේක නවත්ත ගන්න බැරි. ඉතින් ඒ වෙලාවට අපිට තාක්ෂණය යොදවන්න සිදු වෙනවා. මේ ආහාර කල්තබා ගැනීමට සහ ආහාර සුරක්ෂිත කරගෙන ඒක ඉදිරියේදී පාවිච්චි කිරීම සඳහා. ඉතින් මේ වෙලාවේ තමයි ආහාර තාක්ෂණය ෆුඩ් ටෙක්නොලොජි කියලා අපි කියනවා. ඉතින් මේ ආහාර තාක්ෂණය කියලා හඳුන්වන්නේ කුමක්ද? මේ වගේ සංවර්ධන වීම පවතින ශ්‍රී ලංකාව වගේ රටකට ආහාර තාක්ෂණය වැදගත් වෙන්නේ ඇයි? ඔව් ජස්මින් මම ඇත්තටම ආහාර තාක්ෂණය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට ඉස්සෙල්ලා කියපු දෙයට පොඩි දෙයක් තව එකතු කරන්න කැමතියි. දැන් එකක් තමයි අපි පරිසරය ගැන කතා කරනකොට සාමාන්‍ය පරිසරය හැදිලා තියෙන්නේ ඒ මනුස්සයාට අවශ්‍ය ආහාර ඒ වටේ හැදිලා තියෙනවා. දැන් මම සරල උදාහරණයක් කිව්වොත් අපි දැන් ලංකාවේ අය ඉන්න ඕනේ ඇත්තටම ලංකාවේ ආහාර. මොකද ඒක තමයි අපේ සෞඛ්‍යයට හරිලන්නේ. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි සීතල රටක එක්කෙනෙක් අපි ගන්නවා ඒගොල්ලන් ගන්නවා ගොඩාක්ම තෙල් ಜಾති මාස් මාළු ගන්නවා. දැන් අපි ඇස්කිමෝ වරයෙක් ගන්නවා. ඇස්කිමෝ වරයෙක් මස් විතරම කන්නේ. ඒගොල්ලන් එළවලු කන්නේ නැහැ අපි. ඒකට නමුත් අපි එයාගේ ආහාර රටාව අපි කරොත් හරියනවද? නෑ. මොකද එයාගේ දේශගුණයට කාලගුණයට එයාගේ ශරීරයට අවශ්‍ය දේවල් වල හැටියට තමයි එතන ආහාර නිපදලා තියෙන්නේ. ඉතින් අපි දැන් විද්‍යාත්මකව කියන්නේ ඇත්තටම අපිට පරිසරයේ ඒ අපේ ආවට තියෙන ආහාර තමයි අපේ සෞඛ්‍යයට හොඳ. ඒකත් අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. අපි දැන් වියලි කලාපයට ගියොත් එහෙනම් අපිට ඇත්තටම කැකිරි, පිපිඤ්ඤා, ඒ වගේ දේවල් තමයි ගොඩක් දකින්න හම්බෙන්නේ. ඒ වගේ තියෙනවා ගොඩක් ජලය. මොකද අපි වියලි කාලගුණයක ඉන්න හින්දා. ඒ වගේම තමයි ඒ වගේම තියෙනවා වකුගඩු රෝග සුව වෙන විදිහේ ඖෂධීය ගුණයකුත්. ඉතින් අර ඒක ස්වභාව ධර්මය අපිට මවලා දීලා තියෙන හැමදේම 100% අංග සම්පූර්ණව. ඉතින් අපි දැන් මේකෙන් වෙනස් වෙලා ගිහිල්ලා අපි ලොකු ලෙඩ රෝග හදාගෙන ප්‍රශ්න කරනවා. ඉතින් දරුවන්ට ඇත්තටම පිටින් කෑම කිසිම වැරදි විරුද්ධත්වයක් නෑ. උන්ටත් ඉතින් විවිධත්වයක් ඕනේ, වෙනසක් ඕනේ. එහෙම ගන්න පුළුවන්. නමුත් හැමතිස්සෙම ගෘහණිය මතක තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ සෞඛ්‍ය රැඳිලා පවතින්නේ අපේ මේ දේශීය තමන්ගේ වටපිටාවේ තියෙන ආහාරවල කියන පණිවිඩෙත් මම හිතන්නේ ගෘහණිය මතක තියාගන්න ඕනේ. අනිත් එක තමයි මේ දැන් ඔබතුමී කතා කරන ෆුඩ් ටෙක්නොලොජි ගැන. ෆුඩ් ටෙක්නොලොජි කියන්නේ ආහාර තාක්ෂණය. කියන්නේ අපි කොහොමද ආහාර නිෂ්පාදනය කරන්න කියන එක සහ ප්‍රොසෙස් කරන්න අපි හදන්නේ කොහොමද කියන එක. එතනදිත් අපි වැදගත් වෙනවා. ඒක කරන්න කොහොමද ඊළඟට ඒක කල් තබා ගන්න මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්නෙ. ඊළඟට අපි ඒක සඳහා පරිශීලනය කරන්නේ කියන කොටස් ටික තමයි අපි ආහාර තාක්ෂණයෙන් හඳුන්වන්නේ.
එතකොට අපි ආහාර ප්‍රොසෙසින් කියන එකේදී ඇත්තටම අපි කියනවා දැන් මේ වෙනකොට කෘෂිකර්මය අංශ වලින් හඳුන්වලා දුන්න best practices හොඳ ක්‍රමවේද අපි කියනවා GAP කියලා තියෙනවා ඊළඟට තව අපි HSA ACCP ඒ වගේ නොයෙකුත් ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවා තාක්ෂණීය ඉහළ. ඉතින් අපි ඇත්තට මේ වගේ හොඳ ක්‍රමවේද ඒ කියන්නේ ආහාරයක් කපන තැන ඉඳලා ප්‍රොසෙස් කරනකම් මොන ක්‍රමවේදද කරන්න ඕනේ පිරිසුදු කොහොමද මේක කරන්නේ. ඉතින් ඒ වගේ අපි උසස් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න ඕනේ තාක්ෂණයෙන්. ඒ වගේම අපි මේ පිළිබඳ නිතර පරිශීලන කරන අලුත් ක්‍රමවේද හොයාගන්න ඕනේ. ආහාර කල් තමා ගැනීමේදී සමහර ආයතන මේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත කරගන්න පුළුවන්. ඒක භාවිත කරනවා. ඉතින් ඒක ඇත්තටම වැරදි දෙයක්. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ රජයේ ආයතන ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකින්ද අපි දැන් මේ බලන්න ඕනේ පුළුවන් තරම් අපි මේ කල් තබා ගැනීමේදී උනත් මේ විෂ සහිත ද්‍රව්‍ය භාවිත කරන්නේ නැතුව අපිට සෞඛ්‍යෙට හිත කර ද්‍රව්‍ය භාවිත කරලා කොහොමද ආහාර කල් තබා ගැනීම කරන්න කියලා. ඉතින් දැන් ලංකාවෙත් ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සමහරලාට තක්කාලි වාරයට තක්කාලි ගොඩක් එකතු වෙනවා. හැදෙනවා. එතකොට වෙන්නේ ගොවියන්ට වෙළඳ පොලේ මිල ඉතාමත්ම අඩු වෙනවා. සමහර 750ක් විතර වෙනවා කිලෝ එක. එතකොට ඕන් අනිවාර්යයෙන්ම ඒක අපරාධයට උඩ කරන්න සමහරවිට ඒක විසික් කරලා ගෙදර යනවා. ඒ වගේ දර්ශන අපි සමහරට රූපවාහිනිය දකිනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම මේ පසු තාක්ෂණ ක්‍රමවේද දියුණු කිරීම වැදගත් වෙනවා. ඉතින් මත්තල් කුෂ්කර්ම අමාත්‍යාංශය මගින් මේ සඳහා විශාල යම්කිසි වැඩසටහන් රාශියක් කරගෙන යනවා. මේ කොහොමද මේවා කල් තබා ගන්න කියන එක. එතකොට අපිට මේක නාස්තික වෙන්න නැතුව බේර ගන්න පුළුවන්. අනිත් එක සමහරවිට අපිට අපනයන වෙළඳ පොළ සඳහා මේ වැඩිපුර තියෙන ආහාර අපිට භාවිත කරන්න පුළුවන්. අනිත් එක තමයි මම මේ සරල දෙයක් කිව්වොත් එහෙනම් අපිටම කොස් වුණත් ඇත්තටම පිට රටවල් වල දැන් අපි තායිලන්තයට වගේ ගියොත් එහෙම අපි තරු පහේ හෝටලයකට ගියොත් තායිලන්තේ අපිට මේ ආහාර වේලෙන් පස්සේ අපිට මේ අතුරු පස විදියට හම්බෙන්නේ වරක. ඉතින් ඇත්තටම අපි ඒ වගේ දේවල් ලංකාවේ අපිට පුළුවන් අපේ 5 star හෝටලෙත් නැත්නම් තරු පහේ හෝටල් වලට මේ වගේ දේවල් හඳුන්වලා දෙන්න. එතකොට අපිට දේශීය අපි දන්නවා ගම්වල ගස් යට කොයි තරම් අපි වර කපොස් වැල කොයි තරම් විනාශ වෙනවද කියලා. ඉතින් ඇත්තටම අපිට ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා නම් අපිට ලොකු ආර්ථික ලාභයක් ලබා ගන්නත් පුළුවන්. අපේ දේශීය ජනතාවට වාසියක් ගන්නත් පුළුවන්. ආර්ථිකව ඒ වගේම විදේශිකයොත් හරිම අවශ්‍යයි. ඉතින් ඒ වගේ. ඉතින් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි අපි අනිත් ආසියානු රටවල් වලට ගියාම ඒගොල්ලන්ගේ රටවල් වල තිබුණ සාම්ප්‍රදායික දේවල් ඒ වැවෙන දේවල් ඒගොල්ලෝ ඉතාම ලොකු ඉඳලකට වියදම් මේ විකුණලා ලොකු ආර්ථික මුදලක් ගන්නවා. අනිත් එක දැන් විදේශිකව පිට රටක ඉඳලා අපේ රටට එන්නේ ඇත්තටම අපේ රටේ සංස්කෘතිය අපේ රටේ තියෙන ආහාර රටාව ඒව රස විඳින්න දෙන්නේ. එතකොට අපි විශේෂයෙන්ම ඔවුන්ට ඔවුන්ගේ ආහාරම ලබා දීමකට වඩා අපිට මේ දේශීයව ලබා ගන්න පුළුවන් දේවල් අලුත් විදිහට සකස් කරලා අපිට එහෙම ලබා දෙන වෙළඳ පොලක් හදා ගන්න පුළුවන්. එතකොටත් අපිට මේ ගොඩාක් මේ විනාශ වෙනේවා නාස්ති වෙනේවා වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ වරක වගේ දේවල් ඇත්තටම ටින් කරලා අපිට පිට රට යවන්න පුළුවන්. මේ ඒක ලොකු එකක්. දැනට නම් අපි පොලොස් වගේ දේවල් දැන් පටන් අරන් තියෙනවා. ඉතින් අපි තවදුරටත් මේ කර්මාන්තේ තාක්ෂණය දියුණු කරගෙන එතකොට අපිට මේ ලොකු ආදායම් මාර්ගයක් ග්‍රාමීය ජනතාවටත් ලබා ගන්න පුළුවන්. ඉතින් තාක්ෂණය දියුණු වීම ඉතාමත්ම වැදගත්. ඉතින් මේ කර්මාන්ත අවශ්‍ය. දැන් අපි දන්නවා මේ වෙනකොට අපි සැමන් ටින් කිරීම කර්මාන්ත ශාලා පටන් අරන් තියෙනවා. ඉතින් ඒක හරි ලොකු දෙයක් අපේ රටට. මොකද අපිට එතකොට ලාභයට නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්. අනිත් එක නැවුම් නිෂ්පාදනයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ. ඉතින් ඒක අපි කර්මාන්ත ශාලා පැත්තෙන් තාක්ෂණය ඉතාමත්ම වැදගත්. ඉතින් තවදුරටත් මේක දියුණු වෙන්න ඕනේ. අනිත් එක අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මේ දේශීය දේවල් ගැන. ඒක අපි එක කාලෙක මට මතකයි වරක වලින් වයින් හදලා යවුවා. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි අලුතෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ තරුණ කණ්ඩායම් විශ්වවිද්‍යාල පරිශන ආයතන මේවා ගැන හිතන්න ඕන අලුතෙන්. අපේ තියෙන දේවල් අපි කොහොමද ලෝකෙට ගෙනියන්නේ සහ අපේ තියෙන දේවල් වලින් අපි ආර්ථික වාසියක් ගන්න කොහොමද කියන්නේ. ඉතින් අපි කර්මාන්ත ශාලා පැත්තේ. ගෙදරදිත් අපි ෆුඩ් ටෙක්නොලොජි යම් කිසි ප්‍රමාණයට දැනගන්න ඕන. අපි කොහොමද මේක කල් තබා ගන්න හදාගන්නේ කියන එක අපි ගොඩාක් උගලන්ට අපි අද ගොඩක් වෙලාවට අන්තර්ජාලය පාවිච්චි කරලා පුළුවන් ගොඩක් ගෘහණියන්ට එහෙම නැතත් මේ අපිට ගොඩාක් මේ කල් තබා ගැනීම ක්‍රම අපිට අධ්‍යයනය කරලා ඉගෙන ගන්න පුළුවන්. හැම දෙයක්ම අපිට වේලීම ඒ වගේ ඉඳලා යම් කෑම හදන්න හැටි, චට්නි වර්ග හදන්න හැටි, සෝස් හදන්න හැටි හැම දෙයක්ම අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට හැම දෙයක්ම නාස්ති නොකර පස්සේ ප්‍රයෝජනෙ සඳහා තියාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම දැන් මේ ජස්මින් මහත්මිය කිව්වා වගේ අපි මේ වගේ කොවිඩ් අවස්ථාවක අපි ඒ වගේ යම් කිසි දෙයක් මේ අපි හදලා තියාගත්තා නම් අපිට මේ වෙලාවේ කොයිතරම් ප්‍රයෝජනද? මොකද ආහාර මිල අධිකව ඉහළ යන වෙලාවක් වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඒකට අපිට අර තියාගත්ත දේවල් හරිම ප්‍රයෝජනවත් වෙනවා. ඒකින්ද අපි තාක්ෂණයේ පැත්තේ මම හිතන්නේ තව ගොඩක් ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි දේශීය දේවල් මුල් කරගෙන මගේ අදහස. මම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමියගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම සරලව සහ ඉතාමත්ම කාලෝචිත විදිහට මේ දැනුවත් වැඩසටහන ඔබ
පැහැදිලි කරනවා. ඒ වගේම මේ රියල් ලයිෆ් ශ්‍රී ලංකා YouTube නාලිකාව තුළින් ඔබට පුළුවන් මේ තිරසාර ජීවන රටාවකට අවශ්‍ය කරන මේ ආහාර තාක්ෂණය සම්බන්ධයෙන් අපිත් විවිධ වීඩියෝ සහ ඒ අන්තර්ගත එකතු කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්, ඒවා නරඹන්න පුළුවන්. ඒවා තුලින් ඔබට යමක් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි දෙහි සහ නාරං දොඩම් ලෙඩි ඉවත දාන්නේ නැතුව ඒ වලින් ජෑම් එකක් හදාගන්න හැටි අපි ඉදිරිපත් කළා. ඒ වගේ විශේෂ විවිධාකාර විදියට ආහාර නාස්ති නොකර ඉතාමත්ම අවම නාස්තියකින් සහ ඒවා ඉතුරු දේවල් කම්පෝස්ට් කරන විදිහත් සමග අපි මේ රියල් ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය තුලින් ඔබව දැනුවත් කරනවා. අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අවස්ථාව ඇත්තටම වැදගත් වෙනවා. අපි ආහාර තාක්ෂණය තුළ යම්කිසි මට්ටමක ඉන්නවා. විශේෂයෙන්ම අපි මේ දියුණු වෙමින් පවතින රටක් විදියට, තවමත් දියුණු වෙමින් පවතින රටක් විදියට ඉතින් අපි ඉදිරියට සංවර්ධන රටක් කරා යෑමට නම් මේ ආහාර සම්බන්ධව ලොකු දායකත්වයක් අපේ කුඩා හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් සහ වෙනත් සම්බන්ධ ආයතන මේ සඳහා පොඩි අත්වලක් සහ පුරදීමක් දෙන්න ඕන. මේ ආහාර තාක්ෂණය එතනින් ඉදිරියට අරන් ගිහිල්ලා අපනයන වෙළඳපොළ තුල යම්කිසි රටට විදේශ විනිමය ළඟා කර දීමේ ඒ කාර්යයට ඔවුන් ඉදිරිපත් විය යුතුයි. ඉතින් ඔබ හිතන විදිහට කොයි වගේද අපේ රටේ දැනට පවතින තත්ත්වය මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ සහ වෙනත් ඒ සම්බන්ධ ආයතන කොහොමද මේ සම්බන්ධව ඔවුන්ගේ තියෙන දායකත්වය? ඇත්තටම මේ ආහාර අපතයන් පිළිබඳව අපි පරිසර අමාත්‍යාංශ විදිහට අපි දැනුවත් කිරීම කරලා තියෙනවා. ඊට අමතරව සමහර ආයතන කියන්නේ කිසිම තමන් විසින්ම යම් ආයතන හරහා දැනුවත් වීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වෙනකොට හෝටල් ශාස්ත්‍රය ගත්තාම ඔවුන් අතර මේ දැනුවත් වීම ඇති වෙලා අපිත් සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් පටන් අරන් තියෙනවා මේක ආහාර අපද්‍රව්‍ය අඩු කරන්න. ඒ කියන්නේ ඔවුන් වෙලදී ගන්න එක ඊට පස්සේ කබඩා කිරීමේදී කොහොමද ඔවුන් ශීත කරන්න පහසුකම් වල තියෙන ප්‍රමාණවත් බව ඉතින් ඒවා හිතලා ඒගොල්ලන් අපි මේවා අඩු කරගන්න විශේෂයෙන් සමහර හෝටල් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ආපන ශාලා යම්කිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම ගෘහණියන් දැනුවත් වෙන අය ඉන්නවා, වෙළඳපොළ වල තියෙනවා. ඒ වගේම සමහරට ඔබ දැකලා ඇති සමහර ආපන ශාලාවල අපි දැන් යනකොට වෙන දිස්ත්‍රික්ක වලට අපි දැකලා තියෙනවා ආපන ශාලාවල ගහලා තියෙනවා. Tamanට ආහාර ගැනීමට හැකි ප්‍රමාණයට බෙදා ගන්න. ඒක හොඳ පණිවිඩයක්. අපි මේ පණිවිඩය දැන් ගොඩක් තැන්වල දකිනවා. ඒක හරි වැදගත්. ඒ වගේම මම දැක්ක තව තැනක දාලා තියෙනවා මේ ආහාර ඉතුරු කරලා රුපියල් 30ක් ගඩ ගහනවා කියලා. ඒක දැන් එතකොට ඒකක් ගැන කල්පනා වෙනවා. දැන් අපි දැන් ජර්මනි වගේ රටකට ගියොත් එහෙම ආහාර පිඟානේ අපි දැන් මිලදී ගත්ත ආහාර පිඟාන ඉතුරු කරොත් එහෙම ගඩ ගහනවා. ගඩයක් ගහනවා. මොකද අපි ආහාර නාස්ති කරන්න බෑ, විනාශ කරන්න බෑ. ඒක ලොකු අපරාධයක්. ඉතින් ඒක ඒ පණිවිඩය. ඉතින් අපිට ඉදිරියට බලන්න පුළුවන් අපිට මේ වගේ සමහර නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් දෙ කියන්නේ. ඉතින් අපි මේ සරල පණිවිඩයේ මේ ආපන ශාලාවල යන්නේ එකත් වැදගත් වෙනවා. සමහර වෙලාවට අපි පෞද්ගලික අංශය අපි දැකලා තියෙනවා ආයතනවල. දැන් අපි මම එක ආයතනයක්ම නම සඳහන් නොකරත් මේ ඔවුන්ගේ 3000ක් විතර ඉන්නවා සේවකයෝ. ඉතින් එතකොට හැම වෙලේම ඔවුන් ඔක්කොම විධායක ශ්‍රේණියේ ඉඳලා සියලුම කාර්ය මණ්ඩල එකම වෙලාවකට තමයි ඒක ආපන ශාලාවේ ආහාර ගන්න. ඉතින් පළවෙනි ඉස්සලා බලනකොට කිලෝ ගාණක් බත් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔවුන්ට දැනුවත් කිරීම කරලා ඊට පස්සේ දැන් මේ වෙනකොට පොඩි කෝප් එකකට එකක් තමයි ආහාර අපද්‍රව්‍ය එකතු වෙන්නේ. ඒ මොකද? එතකොට ඒ කියන්නේ සමහර කරපිංච කොලයක් නැත්නම් ඒ වගේ කණ්ඩම් බැරි දැන් මාළු කට්ටක් වගේ නේද තමයි ඉතුරු වෙන්නේ. මොකද ඔවුන් අවශ්‍ය දේ තමයි බුෆේ ක්‍රමයට දෙන්නේ ආහාර. Tamanට කැමති දේ අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න. මදි නම් ආයෙසරක් ගිහිල්ලා බෙදා ගන්න. ඒ විදිහට. ඉතින් ඒ වගේ ඒකවල සමහරලාට සමහර ආයතන ටිකක් මේක මේ පොඩි පඩියෙන් කපනවා වගේ පොඩ්ඩක් මේ වගේ යම් කිසි ක්‍රියාමාර්ගයක් තරම් තියෙනවා. නමුත් ඒ මට්ටමට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනුවත් කිරීම තුළින් අපිට පුළුවන් මේකට දායක කරගන්න. අනිත් එක දැන් අපි සමහර වැඩමුළු වලට ගියාම මේ අපිට ඉස්සරහට කියලා තියෙන පරි නෝටිස් එකක් තියෙනවා. අපි දැන් ආහාර වැඩමුළුවේ එක සෙෂන් එකක් ඉවරලා ඊළඟට යනකොට මේ අපද්‍රව්‍ය දැනීම සඳහා ඇත්තේ මේ පොල් කට්ටක් පමණි කියලා නිකන් ඒ වගේ මෙසේජ් එකක් තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපි ගොඩක් ඉතුරු කරොත් එම අපිට දාන්න තැනක් නැහැ. ඉතින් ඒකේ ඒ වගේ අර අපි කලින් පොඩ්ඩක් මේ නිකන් දැනුවත් කරලා යම් කිසි ටිකක් අපි දැක්කම පොඩි අවධානය යොමු වෙනවා. මේ වගේ දෙයක් පණිවිඩය. ඉතින් අපිට ওই වගේ ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන් ආයතන ඇතුලේ. ඉතින් දැනට මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක වෙන දැන් තියෙනවා. පාසල් තියෙනවා. මේ ශුන්‍ය කසල සංකල්පයට කියන zero waste මේ පාසල් තියෙනවා. ඉතින් මේ වගේ මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මේ
සමීක්ෂණයක් කරාම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ එතකොට හොයාගත්ත 75%ක්ම ආහාර අපද්‍රව්‍ය යන්නේ ආහාර සැපයුම් මධ්‍යස්ථාන වලින්. ඒ කියන්නේ අපේ හෝටල්, බේක්, ආපන ශාලා, රෙස්ටෝරන්ට්, ටේක් අවේ shops ඒ වගේ තැන් වලින් තමයි 75%ක්ම ආහාර අපතේ යන්නේ. එතකොට 18%ක් අපතේ යනවා හෝල්සේල් සහ රීටේල් නැත්නම් තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම් පොළවල් වලින් සුපර් මාකට් වලින් මේ වගේ තැන් වලින් 18%ක් ආහාර අපතේ යනවා. 6%ක් විතර ආහාර අපතේ යනවා මේ ගව ඝාතකාගාර නැත්නම් ස්ලෝටරින් හවුසස් වලින්. ඉතින් ඒ වගේ තමයි මේ අපතේ යෑම සිදු වෙන්නේ. ඉතින් දැන් හෝටල් වලට විශේෂයෙන්ම ඒ වගේ කල්පනා කරලා මේ වගේ ක්‍රියාමාර්ග අරගෙන මේක අඩු කරගන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙනවා සමහරලාට දැන් කඩමණ්ඩිය මේ වගේ සමහර ෆුඩ් බැංක්ස් නැත්නම් ආහාර බැංකු පටන් අරන් තියෙන සමහර පොඩි විශ්වවිද්‍යාල ළමයි එකතු වෙලා ඒක හරි වැදගත්. ඒ කියන්නේ අපිට වියලි ආහාර දාන විශේෂයෙන්ම Tamanට කාටද වැඩිපුර ස්ටොක් එකක් තියෙනවා නම් ඒක දැන් එක්ස්පයර් වෙන්න කිට්ටුයි. දැන් අපිට ඒක විකුණා ගන්න බැරි වෙනවා. ඒ වගේම අපි දෙනවා අපි දානයක් විදිහට නැත්නම් අපි ඩොනේෂන් එකක් විදිහට ත්‍යාගයක් විදිහට දෙන්න කැමති අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් අපි මේ ආහාර බැංකුවක් ෆුඩ් බැංක් එකක් පිහිටවන එකක් වැදගත්. යම් කිසි පෞද්ගලික ආයතනයකට මැදිහත් වෙලා පිහිටවන්න පුළුවන් නැත්නම් රාජ්‍යයෙන් මැදිහත් වෙලා එහෙමත් නැත්නම් පුද්ගලිකයෙකුට එක්කෙනෙකුට මේ වගේ ප්‍රෝග්‍රෑම් එතකොට ඩොනේෂන් ඒකට දායක වෙන්න කැමති අය ඕන තරම් ඉඳී. එතකොට ඒක ගන්න පුළුවන් තෝරාගත්ත අඩු ආදායම් ලාභී නිවාසවලට මේක ලැබෙන්න සලස්වන්න. ඉතින් ඒ වගේ ආයතනත් දැන් පටන් අරගෙන දිනවා. ඉතින් අපිට මේක තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අපේ වෙනද ප්‍රජාවට පුළුවන් මේකට මුල් වෙන්න. උන්ට යම් කිසි ස්ථානයක් මේ සඳහා වෙන් කරගන්න පුළුවන් නම් යම් කිසි සේවකයෝ දෙන්නෙක් විතර මේ සඳහා යොදන්න පුළුවන් නම් ඒ වගේම අපි වොලන්ටරි ගෲප්ස් නැත්නම් ස්වේච්ඡා සංවිධානත් ඉන්නවා. ඉතින් ඔවුන්ට මේකට මැදිහත් වෙලා මේ වගේ දේවල් අපි දුමු දිස්ත්‍රික්කවල අපි දුමු පළාත් 9ක් පටන් ගත්ත කියලා හිතන්න. එතකොට අපිට ගොඩාක්ම අඩු ආදායම් ලාභීන්ට මේක Tamanට ආහාර වේලක් සපයා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම දැනට අපි දැක්ක ওই තරුණ දරුවෝ එකතු වෙලා හෝටල් වලින් හරි ඒ වගේ ඉතිරි වෙන ආහාර අහකයන් ආහාර එකතු කරලා අපි හිතමු සමහරලාට ඔය යාචකයන්ට ඒ වගේම සත්තුන්ට ඒ වගේ දෙන වෙලාවල් තියෙනවා. දැන් පිට රටවල් වලින් අපි දැකලා තියෙනවා සත්තුන්ට උනත් ආහාර බැංකු තියෙනවා ෆුඩ් බැංක්ස් තියෙනවා. සතාට ගිහිල්ලා ඌ පුරුදු වෙනවා පොඩ්ඩක් මේ පෙඩල් කරලා ඒක Taman අවශ්‍ය ආහාර ටික ගන්න. ඉතින් ඒ වගේ අවස්ථා. ඉතින් අපිට මේක මේ දැන් අපි පටන් ගන්න තියෙන අපිට ඕනේ මේ පණිවිඩය ගොඩක් මේ හැමෝටම මේක දැනුවත් වෙලා තමන් මේ සඳහා දායකත්වයක් වෙලා අලුතින් වැඩසටහන් පටන් ගන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. ඉතින් මම කැමති මේ වෙලාවේ රජයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා කියන්න. අපි රජයේ පරිසර අමාත්‍යාංශ විදිහට අපි අපද්‍රව්‍ය කළමනාකරන ජාතික ප්‍රතිපත්තියක් අපි එළදෙක්වා 2019 වර්ෂයේ. ඒකට ඒකෙදිත් මේ ආහාර අපද්‍රව්‍ය විශේෂ අවධානයකින් අපි මේ ප්‍රතිපත්තිය තුළ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව පරිසර අමාත්‍යාංශයෙන් තව ප්‍රතිපත්තියක් දක්වලා තියෙනවා. තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය. අපි අර sustainable consumption and production කියන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර අරමුණුත් එක්කම තියෙන ප්‍රතිපත්තියක්. ඒකට ඒකෙදිත් අපි මේ ආහාර අපද්‍රව්‍ය කොහොමද නිෂ්පාදනය ක්‍රමවත් කරන්නේ කොහොමද මේ නාස්‍ය වළක්වන්නේ ඒ ගැන කතා කරනවා. ඉතින් ඒක එකක්. ඒ වගේම ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානයේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ රජයේ සියලුම අදාළ ආයතනත් එක්ක එකතු වෙලා රෝඩ් මැප් එකක් හැදුවා. නැත්නම් අපි යම්කිසි ගමන් මාර්ග සැලැස්මක් හැදුවා මේ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම සඳහා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. අපි ඒක පහුගිය අගෝස්තු 18 වෙනිදා ඒක අපි එළි දැක්වුවා පරිසර අමාත්‍යාංශය විසින්. ඉතින් අපි ඉදිරියට ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ රට පුරාම මේ පණිවිඩය පුළුල්ව ගෙනියන්න. ඒ වගේම රජයේ මැදිහත් වීමෙන් මේ සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි දැනට අපි රජයේ විසින් කරන ක්‍රියාමාර්ගය. නොයෙකුත් සියලුම අපි මේකට සම්බන්ධ කරගන්න සියලුම අමාත්‍යාංශ, පෞද්ගලික අංශය, නැත්නම් විශ්වවිද්‍යාල, ඒක පුද්ගලික ආයතන, ඒ වගේ හැම කෙනෙක්ම මේකට මේ දායකත්වය අපි ලබාගෙන තමයි මේ ජාතික මෙහෙයුම් කමිටුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මාසේ අන්තිමට අපි බලාපොරොත්තු වෙන පළවෙනි රැස්වීම තියන්න ඊට අපි වැඩ කටයුතු පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි දැනට මේ රට තුර මේ කටයුතු කරගෙන යන්නේ. තව එක දෙයක් මට කියන්න පුළුවන්. දැන් අපි හිතමු කවුරු හරි ආපන ශාලාවක් පවත්වාගෙන යනවා නම් දැන් ගොඩක් වෙලාවට එන්නේ අපිට තියෙන බත් පැකට් එකේ තියෙන එක සයිස් එකයි. ඒක ගොඩක් වෙලාවට අපිට ඔප්ෂන් එකක් නැහැ. අපිට මේ විකල්පයක් නැහැ. අපිට ඒ ගිහිල්ලා බත් පැකට් එක ගන්න ඕනේ. සමහරව ඒ තරම් ප්‍රමාණයක් ආහාර ගන්නේ නැහැ. අපිට සයිසස් දෙකකින් තියෙනවා නම් ටිකක් ලොකු බත් පැකට් එකක් තියෙනවා. ඒකම පොඩි එකක් තියෙනවා. අපිට කන්න පුළුවන් පොඩ්ඩයි නේ අපිට ඒ වෙලාව පොඩි පැකට් එකක් මිලදී ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අපි අර ලොකු එක අරගෙන ගිහලා භාගයක් අහක දානවා.
දැන් අපි සරලවම කිව්වොත් එimhe අපි රුපියල් 100ක් දීලා බත් පැකට් එකක් මිලදී ගත්තොත් අපි ඒකේ භාගයක් කාලා භාගයක් කුණු බාල්දියට දැම්මොත් එහෙම ඒ කියන්නේ අපි කෙලින්ම රුපියල් 50ක් දානවා කුණු බාල්දියට. අය අපි භාගයනේ කෑවේ. එතකොට රුපියල් 50 කුණු බාල්දියට දාම මෙතන කුණු ගොඩ ගහනවා. කුණු ගොඩ ගැහුනහම මේක ලෝකල් ඔතොරිටි පාලන ආයතන වලට පරිසරයට ඒක ලොකු තව ප්‍රශ්නයක්. ඒක බැහැර කරන්න තව විශාල මුදලක් රජයෙන් වියදම් කරන්න ඕනේ. මේක බැහැර කරන්න සහ මේ සඳහා වාහන සේවකයෝ යොදන්න. ඉතින් එතනත් අපි ලොකු හානියක් කරනවා. ඒක තව ප්‍රශ්නයක් තමයි දැන් අපි ගොඩක් වෙලාවට අපි කුණු කඳු විදිහට දැන් ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ කුණු ගිහිල්ලා ගොඩ ගහපු තැන් තියෙනවා. ඒකේ කුණු කඳු වල ගොඩක් වෙලාවට මේ ආහාර අපද්‍රව්‍ය තිබුණාම ඒක මේ නිර්වායු ශ්වසනයෙන් වගේ ඒකේ මීතේන් වායුව පිට වෙනවා. මීතේන් වායුව පිට වෙනවා කියන්නේ ඒක දේශගුණ විපර්යාස සඳහා අධික බලපෑමක් ඇති කරන වායුවක්. ඉතින් අපි දේශගුණ විපර්යාස වලටත් මේ ලොකු බලපෑමක් ඇති කරනවා මේ ආහාර අපද්‍රව්‍ය විසිකිරීම තුළ. දැන් අපි ඕනම අපේ ආහාර කුණු වල අපි ගත්තොත් තෙම් සංයුතිය අපේ තියෙන මේ කැලිකසර වල සංයුතිය ගත්තොත් 60ක් විතරම තියෙන ආහාර අපද්‍රව්‍ය. දිරණ ද්‍රව්‍ය. ඒකෙන් අපේ ආහාර අපද්‍රව්‍ය 50ක් විතර තියෙනවා. ඉතින් දැන් මේ තියෙන කුණු කඳු 100 භාගයක් කරන්න පුළුවන් 50ක් අඩු කරගන්න පුළුවන් අපි මේ ආහාර අපද්‍රව්‍ය ටික එතනට යවුවේ නැත්තම්. අපි ඒ සඳහා යවන අපේ ආර්ථික හානිය, අපි පරිසරයට කරන හානිය, රජයේ විසින් වියදම් කරන වියදම අපි ඔක්කොම බැලුවොත් මේක ලොකු විනාශයක්. ඉතින් ඒකින්ද අපි හැමෝම පුද්ගලයෝ විදිහට මේ ගැන දැනුවත් වුණොත් මම හිතන්නේ අපිට ගොඩක් Tamanටම ආර්ථික වාසියක් ගන්න පුළුවන්. අපි අනුන්ට නෙමෙයි. අපි මේ කරොත් දැන් ගෘහණියට පුළුවන් Tamanටම ආර්ථික වාසියක් ගන්න. ආහාර අපද්‍රව්‍ය අවම කිරීම. වෙළඳපොළ හිමියට එයාටම ආර්ථික වාසියක් ගන්න පුළුවන්. හෝටල් හිමියට එයාටම, කෘෂිකර්මය කරන එක්කෙනාට එයාටම. ඉතින් ඒ හින්දා අපි මේක මේ Tamanටම ආර්ථික වාසියක් ලැබෙන දෙයක්. ඉතින් Taman පොඩ්ඩක් මහන්සි වෙලා කල්පනා කරොත් මේක රටට සේවයක් කරන අතරේ, ලෝකයටත් සේවයක් කරන අතරේ Tamanට ලොකු ආර්ථික වාසියක් ගන්න පුළුවන්. ඇත්තටම මේ දැන් මේ ව්‍යවසායිකයෝ සහ අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ සහ වෙනත් සංවිධාන වලට පුළුවන් මේ කාබනික ආහාර නිෂ්පාදනය සහ නාස්ති අවම කරගෙන ඒ කියන්නේ සහ වෙනත් මේ ක්‍රමවේද පාවිච්චි කරලා මේ ආහාර තාක්ෂණය මගින් අලුත් වෙළඳපොළක් හොයාගන්න ඔවුන්ගේ නිෂ්පාදන සඳහා. ඉතින් මේ සම්බන්ධව ඔබ කොහොමද කියන්නේ මේ ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ ආහාර නාස්තිය සහ ආහාර අපතියාවට පිළියමක් විදිහට ඔවුන්ට පුළුවන් මේක රීස්ටෝර් කරන්න. ඒ කියන්නේ මේක නැවත සකසන්න ඒ සකසන ගමන්ම ඔවුන්ට පුළුවන් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දෙන්න. කොහොමද ඔබ මේ தත්ත්වය පැහැදිලි කරන්නේ සහ මේ තියෙන අවස්ථාවන් ගැන ඔබ ඔවුන්ව දැනුවත් කරන්නේ? දැන් අපි හිතමු අපි දැන් වගාව බීමක් ආශ්‍රිතව අපි ඉන්නවා. අපිට දැන් ඕන තක්කාලි වගාව වැඩි වෙලා තියෙනවා. දැන් මේක වෙළඳපොළේ විකුණ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා ගොවියට. එතකොට ඔබට පුළුවන් එයින් කොටසක් මිලදී ගන්න. ඔබ හදනවා එකෙන් සෝස් එකක් හරි ජෑම් එකක් හරි හදලා ඔබට දේශීය වෙළඳපොළට දෙන්න පුළුවන්. ඔබ පිටරට යවන්න ඕනේ නැහැ. ඔබට ඒක හදලා තමන්ගේම ලේබල් එකක් යටතේ යම් තාක්ෂණික දැනුම ඔබට කෘෂිකර්ම අමාත්‍යාංශය වගේ ලබා ගන්න පුළුවන්. ඒ වගේ ලබාගෙන ඒ කෘෂි නිලධාරීන් ඉන්නවා ගම් මට්ටමේ ඒ දැනුම ලබාගෙන ඔබට ඒක නිෂ්පාදනය කරලා තමන්ගේ ගමේ නැත්තම් තව ටිකක් එහාට ගිහිල්ලා මේ නිෂ්පාදනය අලෙවි කරගන්න පුළුවන්. ඉතින් දැන් කොහේ හරි ඔබට ආහාර වැඩි ප්‍රමාණයක් ආහාර තියෙනවා කියලා දැනගත්තා. ඔබට පුළුවන් ඒක සඳහා මේ වෙළඳපොළක් හදාගන්න. අපි කොටසක් මිලදී අරගෙන දැන් අනිත් එක එතකොට ඔබට අඩු මුදලකට අපි දුමු තක්කාලිම අපි උදාහරණ දෙමු අඩු මුදලකට ඒක ලබා ගන්න පුළුවන්. දැන් එතකොට වෙළඳපොළ බැහැලානේ තියෙන්නේ. ඒතර ඔබට ඒක ලොකු විශාල ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු දැන් මාළු මේ අපි හිතමු ගොඩක් වෙලට මුහුදු වෙලා දැන් මාළු ඇල්ලුවාට පස්සේ මාළු සුද්ධ කරනවා. මාළු සුද්ධ කරනවා මේ ඔලු වරල් ඒ වගේව කපලා අයින් කරනවා. එතකොට ඒවට කියන මාළු මේ ඔෆල් කියලා. එතකොට ඒකෙන් කරන්න පුළුවන් සත්තු නිෂ්පාදනයක් කරන්න. සත්තු ආහාර නිපදවන්න පුළුවන්. ඒකටත් තියෙන සරල තාක්ෂණය. ඒක තම්බල වේලන්න තියෙන. දෙලලා කුඩු කරන්න. ඒකට ඒක සත්තු නිෂ්පාදනය. ඉතින් ඒ වගේ අපිට මේ අහක දාන ආහාර අරගෙන අපිට පුළුවන් මේ වගේ තව නිෂ්පාදනයක් කරලා වෙළඳපොළට යන්න. එතකොට දැන් එතනට අවශ්‍ය වෙන ඉතාමත්ම සරල පොඩි උපකරණයක්. ඒකට වැඩි මුදලක් යන්නේ. ඒකටත් අපිට තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් ආයතන රජයේ ආයතන තියෙන පෞද්ගලික අංශය තියෙනවා. ඒ අදාළ ආයතන වලින් දැනුම ලබා ගන්න සමහරවිට ඔබට ණය මුදලක් ඕන සමහරට දීමනාවක් ලබා ගන්නත් පුළුවන් මේක වැඩි පටන් ගන්න අවශ්‍ය නම්. නමුත් ඒ දුරට යන්නත් ඕනේ. තමන්ගේ අතේ තියෙන සුළු මුදලෙන් අපිට පොඩිවට පටන් අරගෙන පියවරෙන් පියවර මේක ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. ඒ වගේම යම් කිසි විදිහකට අපි ආහාර අපදාව අපිට දැන් මේව සීලමු දේවල් ප්‍රයෝජනෙට අරගෙන ප්‍රයෝජිත ගන්න බැරි කොටස අපි ඉවත දානවා කියලා. ඒකවල ගම් මට්ටමින් දැන් අපි අනිත් රටවල් වල ගොඩක් දැකලා තියෙන දෙයක් තමයි මේ ගම් මට්ටමේ නිවාස මට්ටමේ ඉවත දාන අයට
ඒව ටික එකතු කරගන්නවා. දැන් අපි හිතමු දැන් තට්ටු නිවාසයේ ඉන්න කෙනෙකුට කොම්පෝස්ට් හදන්න පුළුවන්. නමුත් අපිට මේගොල්ලෝ ඇත්තට උනන්දුවක් දක්වන්නේ නැත්නම් ඒ වගේ නිවාස මට්ටමින් මේ ඉවත දාන දිරණ අපද්‍රව්‍ය එකතු කරලා තමන් කොම්පෝස්ට් ව්‍යාපෘතිය පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. අපි කියන කමියුනිටි කොම්පෝස්ටිං කියලා. සමහරට ගමක් එකතු වෙලා ඒ දිරණ ද්‍රව්‍ය එකතු කරලා මේ පොහොර හදන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට මේ වගේ දේවල් දැන් මේ වටපිටිය පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් තමන්ට එතන ව්‍යවසායකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන්ට දැනුම ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. සමහරට මුදල් ප්‍රතිපාදනය යම් කිසි පොලිසියක ඕන එක ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ලබාගෙන තමන්ට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඒකෝට ඒකත් ඔබ කරන්නේ රටට තමන්ට ආර්ථිකය හදා ගන්න වගේම රටට වගේම ලෝකෙටම ලොකු සේවයක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා බලන්න. මේකත් ඉතාමත්ම වැදගත්. ඉතින් අනිත් එක දැන් තමන් හෝටල් හිමියෙක් නම් තමන්ට පුළුවන් තමන්ගේ දේශීය ගෙදර තියෙන පළතුරු අපි තමන්ගේ දේශීය මේ හෝටලේ අතුරුපස විදියට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට මේ ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ගොඩක් අය මේ හරි ආසයි දැන් අපි මොකද නාගරිකව ඉන්න වැසියන්ට කිසිම දෙයක් මේ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. උන්ට හැම වෙලේම ඔහු දකින්න පිටරටින් ගෙන ඇපල් ගෙඩියයි මැන්ඩරින් ගෙඩිය සහ මේ ඒ වගේ දේවල් දකින්න. නමුත් ගම් පළාතකට යනකොට අලුත් විදිය පළතුරු දේශීය පළතුරු දැක්කම හරි ආසයි වෙනවා. ඉතින් මේ වගේ තමන්ගේ හෝටලේ නැත්නම් තමන්ගේ ආපන ශාලාවේ සමහරට ඒ වැඩිපුර තියෙන මේ ප්‍රදේශයේ වැඩිපුර ඒ කාලේට හැදෙන වැඩිපුර දෙයක් ආහාරයක් පළතුරක් එළවලුවක් මේ වෙළඳ පොලේ තියන්න පුළුවන්. ඒකට හොඳ වෙළඳ පොලක් හැදෙනවා. එතකොට ඒක හොයාගෙන යන කට්ටියක් වෙනම හැදෙනවා. දැන් එක්කෙනෙක්ගෙන් පණිවිඩය දැනගත්තාම ඊට පස්සේ අතරින් අපිට මේ දේ විලදී ගන්න පුළුවන් කියන පණිවිඩය යනවා. ඉතින් මේ වගේ Tamanට ඕනම දෙයක් ආහාරයක් වැඩිපුර තියෙනවා කියලා දැක්කොත් ඒකට වෙළඳ පොලක් හදාගන්න පුළුවන්. ඒක සමහර ගමේ වෙන්න ගමෙන් පිට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා උනන්දු වෙන්න පුළුවන්. ඉතින් වැඩිපුර තියෙන ඒවා වෙන නිෂ්පාදනයක් හදන්න අපිට මුල් වෙන්න ප්‍රාන්තික ජෑම් හරි සෝස් හදනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒක ගෙදර ඉතාලම ගෘහස්ත මට්ටමේ කරන්න පුළුවන් කර්මාන්තයක්. ඒ වගේම මම අර කිව්ව මාළු වලින් සත්ව ආහාරයෙන් පදවන එක. ඒවත් ඉතාලම වැඩිමඩමලක් නැතුව කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ වගේ කර්මාන්ත සඳහා යොමු වීමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම කිසිම දෙයක් කරන්න බැරි දේවල් කොම්පෝස්ට් හැදීම සඳහා විරණ ආහාර ලැබියදා ගැනීමත් වැදගත් වෙනවා. මේ විදිහට අපිට පුළුවන් මේක අපේ රට තුළ අපේ ආර්ථිකය හදාගන්න යොදා ගන්න. ඇත්තටම ඉතාමත් මම හිතන්නේ ඉතාමත් හොඳ පණිවිඩයක් ඒ වගේම වැදගත් කරුණු කතා කරා අපි අද මේ දැනුවත් වීමේ වැඩසටහන තුළ. ඉතින් මම කැමතියි තව දෙයක් දැනගන්න කොහොමද ඔබ සරලව පෙළ ගැස්සුවොත් මේ වගේ ක්‍රියාදාමයන් තුළ අපි යෝජනා කළොත් අපි අනුමත කළොත් අපේ රටේ ආර්ථිකය සහ නව උත්පාදන මේ ආහාර අපතේ යෑම වළක්වා ගැනීම සහ අවම කිරීම තුළ අපේ රටේ තියෙන මේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය කරන මූලික අඩිතාලම දාගන්න පුළුවන්. මේ වගේ මූලික අඩිතාලම තුළ අපිට හොඳ අනාගතයකට යන්න පුළුවන් කියන මේ බලාපොරොත්තුවත් එක්ක කොහොමද ඔබ යෝජනා පෙළගස්වන්නේ? මොන වගේ ක්‍රියාදාමයන්ද අපි කළ යුතු වන්නේ කියන එක ඉතාම සරලව පියවරෙන් පියවර ඔබ කිව්වොත් මේ දේවල් කළ යුතුයි අපි කියන එක. ඔව් ඒ කියන්නේ මම හිතන්නේ ඇත්තටම හැම කෙනෙකුටම ඉස්සලම දැන් මම කිව්වා දැන් මේක අඩු කිරීම සඳහා අපි හැම කෙනෙක්ම පියවර ගන්න ඕනේ. ඒ වගේම මම මේ ඒ කියන්නේ ගෘහස්ත මට්ටමින් අපේ ශාලා මට්ටමින් නැත්නම් අපි පාරිභෝගික මට්ටමින් ඊට පස්සේ අපි තොගවලෙන්දා සිල්ලර වරෙන්දායි හැමෝම අපි මේ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත්ම වැදගත්. එතකොට දැන් තමන්ට වෙන පාඩුව හිතලා බලන්න. තමන්ට වෙන පාඩුව හිතලා බලලා ඒක අපි එන මාසෙ කොහොමද අඩු කරගන්නේ. සමහරට දැන් අපි හිතමු එළදපොළට එළවලු ගේන කෙනාට අපි කූඩ දෙකක් වැඩිපුර මිලදී ගත්තොත් නේද අපිට එතකොට ඒක අඩු කරගන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ තමන්ට සරලව කොහොමද අඩිතාම අඩු මුදලකින් මේ නාස්තිය වළක්වා ගන්න කරන්න පුළුවන් ක්‍රමය ගැන තමන්ට දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමන් මේක අවම කිරීම මම හිතන්නේ නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයෙක් දක්වා සියලුම තලවල අය මේ සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් සාමාන්‍යයෙන් අපි ආයතනයක් ගත්තොත් එහෙම අපි හෝටලයක් හරි ඒව නැත්නම් අපි සාමාන්‍ය කාර්යාලයක් වගේ ගත්තොත් අපි කරනවා වේස්ට් ඔඩිට් එකක්. අපි කියනවා විගණනයක් කරනවා. අපද්‍රව්‍ය විගණනයක්. දැන් එතකොට දැන් ගොඩක් ඔය හෝටල් අපි මේ වේස්ට් ඔඩිට් එක කරනවා. එතකොට ඒගොල්ලන්ට හරියටම දැනගන්න පුළුවන් කොයි අවස්ථාවේදී මේ නාස්ති වෙන්නේ. මිලදී ගැනීමේදීද ප්‍රවාහනයේදීද ගබඩාවේදීද ආහාර පිළිල කර ගැනීමේද එතනදී. ඉතින් ඒ සඳහා අපිට හැම කෙනෙකුටම මේ ඔඩිට් එක මේක ඔඩිට් කියන වචනේ අපි විගණනය කියන වචනේ ලොකෝට පාවිච්චි කරාට ඒක සරලව අපි බලන්න මේ හිතලා කොහෙද නාස්තිය වෙන්නේ. කොයි වේ අවස්ථාවේ ඒක හඳුනාගත්ත ගමන් Tamanට ඒක ආර්ථික වාසිය ගන්න පුළුවන්.
ඊළඟට අපි කිව්වේ දැන් ඊළඟ දෙවෙනි තමයි අපිට වැඩිපුර ආහාර නිෂ්පාදනයක් කොහරි තියෙනවා නම් ඒකෙන් අපිට පුළුවන් ව්‍යවසායකයෙක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි පියවර. කොහරි නාස්තියක් වෙනවා නම් ඒ නාස්තියෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවා. ඒක නාස්ති වෙන්න අරින්න නැතුව ඒකෙන් අපිට ආදායම උපයා ගන්න ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කටයුතු කරොත් මම හිතන්නේ අපිට ඇත්තටම තිරසර සංවර්ධනයක් ඇති කර ගන්න පුළුවන්. පරිසරයටත් බොහොම හිතකරයි. අනිත් එක දැන් අපි මේ හැම වෙලේම අපේ අපද්‍රව්‍ය දිරන අපද්‍රව්‍ය ටික මේ නගර සභාවට දීලා කුණු ගොඩකට යවනවට වඩා තමන්ගේ ගෙදර පොහොර ටිකක් හදාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට කොම්පෝස්ට් බාල්දියක් තියාගන්න බැරි කමක් නැහැ. කොච්චර ඉඩ නැති වුණත් ඕනම ගෙදරක පර්චස් කීප් එක ගෙදරක උනත් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණ තියෙනවා. තමන්ගේ තට්ටු නිවාසික උනත් කොම්පෝස්ට් හදාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අපිට කරලා මල් පෝච්චිකට හරි මේක දාන්න පුළුවන්. ඒ වගේ. ඉතින් ඒ වගේ මම දන්නවා ගොඩක් නිවාස මට්ටමේ උනත් හදලා පැකට් කරලා විකුණන අය උනත් ඉන්නවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් වමනාව තියෙනවා නම් තමන්ට මේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වෙන රටවල් වල තියෙන urban agriculture කියලා. ඒ කියන්නේ තට්ටු නිවාස වල සහ නාගරිකව එළවලු පළතුරු බවනවා. කුඹුරු හිටන් තියෙන ගොඩක් රටවල්. ඉතින් ඒ එහෙම කරලා තමන්ට අවශ්‍ය නිෂ්පාදනය ලබා ගැනීමත් නාස්ති වළක්වා ගන්න පුළුවන්. මොකද අපි තමන්ගේ අවටින් ආහාර ලබාගත් තරමට නාස්ති අඩුයි. මොකද ප්‍රවාහනයේදී වෙන එකක් මිල අඩු වෙනවා. අනිත් එක ප්‍රවාහනයේදී වෙන නාස්ති අඩු වෙනවා. ඉතින් එතකොට අපිට මේ urban agriculture කෙනෙක් වුණත් තමන්ට පොඩි තියෙන පොඩි ඉඩේ අපිට ගොඩක් කරන්න පුළුවන් ක්‍රමවේද තාක්ෂණික ක්‍රම දැන් තියෙනවා. ඒවත් අපි ගැනත් හිතන්න ඕනේ. එතකොට මේ විශාල වශයෙන් මේ ප්‍රවාහනයේ වෙන නාස්ති වළක්ව ගන්න පුළුවන්. ඉන්ද පෝෂ්ඨාය ආහාරයක් ලබා ගන්න. ඒ වගේ ක්‍රම තුලින් අපිට පුළුවන් හැම පියවරකදී මේක නාස්ති වළක්ව ගන්න. වැඩි අවස්ථාවලදී අපි ඒක ව්‍යවසායකයෙක් බවට කොහොමද මේකේ මුදල් උපයන ක්‍රමයක් බලාගන්නේ කොහොමද? අහක දාන ආහාර වලින් අපි කොහොමද තව නිෂ්පාදනයක් කරන්න පෝර හදන්නේ කොහොමද? කාමනික පෝර හදන්නේ කොහොමද? ඉතින් ඒ විදිහට අපි හිතුවොත් මම හිතන්නේ අපිට මේ 100ට අපේ අරමුණ තියෙන්නේ නැත්නම් අපේ ඉලක්කය තියෙන 2030 දී මේක 150කින් අඩු කරන්නනේ. ඇත්තටම ඉතින් අපිට අවුරුදු දෙක තුනකින්ම අපිට අපි ඕමනාවක් වුණොත් අපි මේ ගැන සම්පූර්ණ යෙදුනොත් අපිට මේක එච්චර අවුරුදු 10ක් බලාගෙන ඉන්න ඕන වෙන්නේ නැහැ. මේක 150ක් අඩු කරන්න. අපිට 100ක් අඩු කරගන්න නැත්නම් 75ක් අඩු කරගන්න පුළුවන් ඒ වසර දෙක තුනකින්ම අපිට මේකට ළඟා වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ නිවසෙන් තමන්ගේ ආයතනෙන් පටන් ගන්න මේ වැඩසටහන. තමන්ට ලොකු ආර්ථික වාසියක් ලැබෙනවා. ඇත්තමයි. තාමත්ම හරවත් පියවරින් පියවර කොහොමද හරවත් විදියට අපි මේ ආහාර නාස්ති සහ ආහාර අපතයම අවම කරගෙන අපගේ නිවස තුළින්ම පටන් අරගෙන ඒ ක්‍රියාදාමයට කොහොමද මේ සහයෝගය ලබා දීලා තිරසාර ආරමුණු කරා ඉදිරියට යන්න සහ ඒ තිරසාර අනාගතයකට අපේ රට ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කරා. ඉතින් ඇත්තට මමත් යමක් එකතු කරන්න ඕන රියල් ලයිෆ් ශ්‍රී ලංකා ආයතන urban organic gardening කියන සංකල්පය මත මේ නාගරික කාබනික ගෙවතු වගාවට යොමු වෙලා තියෙනවා. ඒක ව්‍යාපෘති දැනට කෙරීගෙන යනවා. අපි ස්ථාපිත කළ තියෙන්නේ මේ ජායල ඒකල මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුල ඒ වගේම කමියුනිටි ගාඩනින් ඒ කියන්නේ ප්‍රජාව එකතු කරගෙන අපි වගා කරනවා එකතු වෙලා අපි දැනට මේ ව්‍යාපෘති වල යෙදিলা ඉන්නවා ඒ වගේම අපි ළඟදී දියත් කරා වැඩසටහනක් ඕගනික් ෆාමින් කමියුනිටි මේ කාබනික වගා කරුවන්ගේ සංගමයක් විදිහට අපි ඔවුන් ස්ථාපිත කළා ඔවුන්ව කාබනික වගාවට නැඹුරු කරලා ඔවුන්ව අදාළ කරන තාක්ෂණය සහ ඔවුන්ට දැනුම ලබා දීමේ සංකල්පය මත ඔවුන්ව කාබනික වගාවට යොමු කිරීම තමයි ඒ ව්‍යාපෘතියේ බලාපොරොත්තුව. ඒ විදිහට අපි වසවිසෙන් තොර තාමත්ම පෝෂණදායී සෞඛ්‍යාරචිත ආහාර දාමයක් ලබා දීමට අපි කටයුතු කරනවා රියල් ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය අපිට පුළුවන් විදිහට අපි සහයෝගය දක්වනවා මේ පරිසරය දූෂණය සහ මේ නාස්තිය අවම කිරීම සහ හොඳ පෝෂණදායී ආහාර සැපීම සහ අනාගත පරපුරට හොඳ අනාගතයක් ලබා දීම සඳහා අපිට ගන්න පුළුවන් දායකත්වය මේ ජීවිතේ පුහුණු කරන මේ වැඩසටහන මගින්. ඉතින් අද දැනුවත් වීමේ වැඩසටහනට ඉතාමත්ම සුවිශේෂී පුද්ගලෙක් විදිහට මිස් සුජීවා ෆර්නෑන්ඩෝ මහත්මිය සහභාගී වුණා. ඇය ඇත්තරම පරිසර අමාත්‍යාංශයේ සේවය කරන්නේ ඉතාමත්ම වැදගත් කාර්යයක් තමයි කරන්නේ. ඒ වගේම පරිසරය දූෂණය පාලන සහ රසායනික කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන සුජීවා ෆර්නෑන්ඩෝ මහත්මිය. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබගේ මේ කාලය සහ දැනුවත් වීම ලබා දුන්නාට රියල් ලයිෆ් ටීවී සමග. ඉතින් සමුදෙන්නට මත්තෙන් මම කැමතියි ඔබගේ පණිවිඩය මොකක්ද අපගේ
අසන්නන්ට අපගේ ජනතාවට විශේෂයෙන්ම කුඩා දරුවන්ගෙන් සිට හැම කෙනාම දැනුවත් යුතු දෙයක් තමයි මේ අපි කතා කළ යුත්තේ. විශේෂයෙන්ම අපේ අතීතයේ නම් අපේ පරම්පරාවෙන් පරම්පරාවට අපිට මේ දැනුම ආවා. නමුත් කාලයත් එක්ක දියුණු වීමත් සමග සමාජීය වෙනසත් තාක්ෂණික වෙනසත් සමග මේ හොඳ පැවැත්ම අපේ තිරසාර ජීවන පැවැත්ම අපෙන් ගිලිහි ගියා. නැවතේ තිරසාර ජීවන පැවැත්ම අපි තුල ලබා ගන්නට අපිට මේ වගේ දැනුවත් කිරීම වැඩසටහන් සහ දැනුම බෙදා ගැනීම වැඩසටහන් දියත් කිරීම අවශ්‍ය වෙනවා. ඔබගේ මොකක්ද පණිවිඩය මේ අද දින අපි සමරන්නේ මේ ලෝක ආහාර අපතේ යාම සහ වැළැක්වීමේ දිනය ඒ සඳහා අපි මේ දැනුවත් වීම වැඩසටහන සිදු කරන්නේ. ඉතින් මොකක්ද ඔබගේ පණිවිඩය? ඔව් අද විශේෂ දවසක් ඉතින් අපි මේ වැඩසටහන මේ දැනුවත් කිරීම කරන. ඉතින් අද මගේ පණිවිඩය තමයි අපි අදම පටන් ගමු. එතකොට තමන්ගේ භූමිකාව තුළ දැන් අපි හිතමු හැම කෙනෙක්ම භූමිකාවන් කීපයක් රඟපානවා. එතකොට අපි දැන් අප ගෘහණියක් නම් ගෘහණිය කොහොමද අපි ආහාර අපදාවේ අඩු කරන්නේ තමාගේ නිවසේ එතනින් පටන් ගන්න. ඊළඟට ඔබ වෙළඳපොළට ගියාම ඔබ පාරිභෝගිකයෙක් වෙනවා. ඒතර පාරිභෝගිකයාගේ කොහොමද අපි ආහාර අපදාවේ අවම කිරීමට කටයුතු කරන්න ඕනේ පාරිභෝගිකයෙක් විදිහට. ඊළඟට ඔබ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් ව්‍යාපාරිකයා විදිහට කොහොමද ඔබ ව්‍යාපාරය තුළ ආහාර අපදාවේ අවම කිරීමට කටයුතු කරන්න පුළුවන්. ඊළඟට ඔබ නිෂ්පාදකයෙක් නම් ඊළඟට ඔබ නිෂ්පාදකයෙක් විදිහට අපි කොහොමද ඒක සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊළඟට ඔබ ආහාර ප්‍රවාහනය කරන්නෙක් නම් අපි ප්‍රවාහනයේදී කොහොමද ආහාර අපදාවේ අවම කිරීමට කටයුතු කරන්නේ. මේ වගේ තමන්ගේ සම්පූර්ණ තමන්ගේ භූමිකාවන් කීපයක් අපි සමාජය තුළ රඟ දක්වනවා. ඒතරේ හැම භූමිකාවකදීම ඒ තමන්ගේ ඒ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න ආහාර අපදාවේ අවම කරගන්න. එතකොට මම හිතන්නේ අදම පටන් ගන්න තමන්ට ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. ඒතර මේ ක්‍රියාදාමයට යොමු වෙන්න කියන එක තමයි මම කියන්නේ. ඒ වගේම මේ කුඩා දරුවෝ හැම වෙලේම කල්පනා කරන්න කොයිම අවස්ථාවකවත් අපි ආහාර අපතේ දාන්නේ අපි ආහාර නාස්ති කරන්නේ ආහාර කියන්නේ බොහොම වටින දෙයක් අපි දන්නවා සමහර අය අපි යම්කිසි මේ ආගම සිහි කරලා තමයි ආහාර ගන්න. සමහර නේද අපි කතෝලික එහෙම අපිට ගන්නවා. ඉතින් අපි ඒ කියන්නේ අපි ඒ තරම් අපි ආහාරයට ගෞරව කරන්නේ. ඒ තුළ තමයි අපිට මේ සුරක්ෂිතභාවය අපේ මේ පරිසරය රැකීම මේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි ආහාරයට අපි ගෞරව කරන්න අපිට මේක අපිට බත් ඉංගාන මේසට ආවට ඒ හාල් ටික නිෂ්පාදනය කරන ගොවි මහත්තු කොයිතරම් දුක් විඳිනවද ඒක අපි දැනගන්න ඕනේ. ඒකින්ද කවදාකවත් අපි මේක නාස්ති කරන්න හොඳ නැහැ. මේක අපි කරන ලෝක අපරාධයක්. ඒ වගේම අද අපිට ආහාර වේල තිබුණට අද කී දෙනෙක් ලෝකේ කුසගින්නේ කුණු බාල්දිකට අත දාලා ආහාර හොයනවා. කී දෙනෙක් බඩගින්නේ කිසිම දෙයක් නැතුව දවස් ගණන් निराහාරව ඉන්න ජනතාවක් ඉන්නවා. ඒකට අපිට මේ ලැබිලා තියෙන ආහාරයි අපි නාස්ති කරන්නේ. මේක ලොකු අපරාධයක්. මේ ආහාර කව කුසගින්න කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද කිසිම වෙලාවක කුඩා දරුවෝ වුණත් වැඩිහිටියෝ වුණත් කවුරුණත් හිතන්න ඕනේ කිසිම වෙලාවක අපි බත් පැටයක්වත් කිසිම ආහාරයක් අපි අපේ දාන්නේ නැහැ. කියලා අපි අපේ සමාජ වගකීම අපේ මනුස්සකම මේ හැම දෙයක්ම අපි මතක් කරගෙන අපි මේකට ගෞරව කරන්න ඕනේ. කරලා අපි ආහාර අපේ යෑමට අද ඉඳලම ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන එක තමන්ගේ භූමිකාව යටතේ ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි මගේ එකම පණිවිඩය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සුජීවා. විශේෂයෙන්ම ලොකු ගාම්පත්ව මේ උද්‍යෝගිමත් පණිවිඩයක් තමයි ඔබ මේ බෙදා දුන්නේ. වැදගත්ම වෙන්නේ අපේ රටේ ජනතාවට වගකීම කියලා තමන් පුරවැසියෙක් විදිහට තමන් තුලින් මේ දේ ලබාගෙන තමන් අදම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ නාස්තිය සහ ආහාර විනාශ වීම අවම කිරීමට ඒ වගකීම ඔබ පුද්ගලෙක් විදිහට ලබා ගත යුතුයි. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වුණාට. ඉතින් අපි නැවතත් මේ වගේම වැදගත් දැනුවත් වීම වැඩසටහනක් සමගින් රියල් ලයිෆ් ටීවී සමග හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.